රයිට්. එතකොට අද අපේ පාඩමේ අරමුණ වෙන්නේ මුදල් සංසරණය සහ මහ බැංකුව පිළිබඳව අවබෝධය ලබා ගන්න. එතකොට අපි කිව්වා මහ බැංකුව තමයි ලංකාවේ මුදල් නිකුතුව සහ එහි අගය ආරක්ෂා කිරීම සඳහා බලය ඇති අධිකාරීමේ බලය ඇති ආයතනය කියලා. එතකොට අපි ඒ වගේම අද කතා කරන්න උත්සාහ කරනවා මුදල් සැපයුම, මුදල් මැවීම, මුදල් සැපයුම් සාධක කියන ඒවා. ඒ වගේම මුදල් සමස්ත පිළිබඳව පදනම් මුදල්, පටු මුදල්, පුළුල් මුදල් සැපයුම පිළිබඳව. ඊළඟට මුදල් ඉල්ලුම් චේතනා පිළිබඳව. ඊළඟට උද්ධමනය සහ එය මුදලේ ක්‍රය ශක්තියට බලපාන ආකාරය පිළිබඳව. එතකොට මේ අද තියෙන්නේ තාමත් වැදගත් පාඩමක්. මේ පාඩමෙන් හුඟක් වෙලාවට අපි දැකලා තියෙනවා අතීතයේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්න හරියට දන්නවා නම් සමහරක් ඒවට ඔබට 100% ලකුණු ගන්න පුළුවන්. ප්‍රශ්න සරල ප්‍රශ්න තමයි මේක අහලා තියෙන්නේ. නමුත් මේක හරියට දන්නේ නැත්නම් බිඳුව තමයි හම්බ වෙන්නේ. ඒ නිසා මේක හරියට අපි ඉගෙන ගමු අද දවසේ. එhmenan මුලින්ම අපි බලමු මුදල් සංසරණය කියන්නේ මොකක්ද කියලා. ඒතර මුදල් සංසරණය කියලා කියන්නේ විවිධ කාර්ය සඳහා මුදල් භාවිතා කිරීම. ඒකට අපි දන්නවා මහා බැංකුව විසින් මුදල් නිකුත් කරාට පස්සේ ඒ මුදල් ආර්ථිකයේ විවිධ ඒකක අපි උදාහරණ රජය, මහජනයා, ව්‍යාපාරික ආයතන, විදේශිකයන්, බැංකු අතර නිරන්තරයෙන්ම සංසරණය වෙනවා. right? එතකොට මේ යම් දිනක වෙලාවක අපි මෙහෙම මහජනයා අතර සංසරණය වෙමින් පවතින මුදල් ප්‍රමාණය ගණනය කරලා අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේ මුදල් සැපයුම කියලා. right? ඒතර අපි දන්නවා මුදල් සංසරණය කියලා කියන්නේ ආර්ථිකයේ විවිධ ඒකක වන රජය, මහජනයා, ව්‍යාපාරික ආයතන, විදේශිකයන්, බැංකුව අතර මුදල් නිරතුරුව සංසරණය වීමයි. යම් දිනක වේලාවක මෙසේ මහජනයා අතර සංසරණය වීම පවතින මුදල් ප්‍රමාණය මුදල් සැපයුම ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට දැන් අපි මෙතෙක් කල් කතා කරා මුදල් පිළිබඳව. ඔබට මතක තියාගන්න ඕන දෙයක් තමයි මුදල් කියන එක අපි කිව්වා මේ මුදල් කියන්නේ මූල්‍ය වත්කමක් කියලා අපි කිව්වා. ඒ වගේම අපි කිව්වා මුදල් කියන්නේ මහා බැංකුවේ වගකීමක් කියලා අපි කිව්වා. ඊළඟට අපි කිව්වා මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය තියෙන්නේ මහා බැංකුවට කියලා. ඊළඟට අපි කිව්වා මේ මූල්‍ය ක්‍රමයේ පදනම වෙන්නේ මුදල් කියලා. මේ විදිහට මුදල් ගැන අපි යම් දේවල් ඉගෙන ගත්තා. එතකොට අපි එතනදී කතා කරා ශ්‍රී ලංකා මහා බැංකුව මේ මුදල් නිකුතුව සිදු කිරීමට අධිකාරී බලය ලත් ආයතනය කියලා එකම ආයතනය. මේ මහා බැංකුව නිකුත් කරන මුදල් මහා බැංකුවේ වගකීමක් කියලා අපි ඉගෙන ගත්තා. එතකොට අපිට මතක තියාගන්න ඕන දෙයක් තමයි කොයිම වෙලාවකවත් අපිට වගකීම් ගන්න බෑ වත්කම් නැතුව නේ. වත්කමක් නැතුව වගකීම් ගන්න බෑ. දැන් මට ඇවිල්ලා කියන්න බෑ ඔබට මිනෝලි රුපියල් ලක්ෂයක් දෙන්න ක්‍රිස්ටිනාට. මම කියන්නේ මිනෝලි රුපියල් ලක්ෂයක් දෙන්න ක්‍රිස්ටිනාට. මම ක්‍රිස්ටිනා ගෙව්වේ නැත්තම් මම ගෙවන්නම්. ගෙව්වේ නැත්තම් මම. එතකොට මිනෝලි අහන පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් සර් වගකීම ගන්නවනේ ක්‍රිස්ටිනාගේ. ඔව් මම වගකීම ගන්නවා. එයා ගෙව්වේ නැත්තම් මං ගෙවනවා. එහෙනම් මට කියන්න සර් ගාව රුපියල් ලක්ෂයක වත්කම් තියනවාද? ඔය වගකීම ගන්න. ඒතර මගේ අතේ සතේ නැත්තම් මම එහෙම වගකීමක් ගත්තා කියලා තේරුමක් නැහැ නේ. එතකොට මට වත්කම් නැතුව මම වගකීම් ගත්තට වැඩක් වෙන්නේ නැහැ. එහෙමනම් පළවෙනි සිම්පල් තියරිය තමයි ඔබ යම්කිසි වගකීමක් ගන්නවා නම් ඒ වගකීම පියවිය හැකි වත්කම් ප්‍රමාණයක් ඔබට තිබිය යුතුයි. right? එතකොට අපි දන්නවා සිම්පල් accounting theory වලත් අපි කතා කරනවා වත්කම් සමානයි වගකීම් කියලා. අපි කියනවා ඕනෑම වත්කමක් ඇති කිරීමේදී ඒ සඳහා ඒට corresponding වගකීමක් ඇති වෙනවා. එය equity හෝ debt වෙන්න පුළුවන්. right? ඉතින් මේ ආකාරයට ගත්තම අපි දන්නවා මහා බැංකුව වගකීමක් ගන්න නම් මහා බැංකුව ඒ වගේම වත්කමකුත් තියෙනට ඕනේ වගකීම් ගන්න. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද මේ වගකීම ගන්න කියලා. එතකොට මහා බැංකුව මේ මුදල් කියන වගකීම අරගෙන මුදල් නිකුත් කරන්නේ ඔවුන්ගේ ශුද්ධ දේශීය වත්කම් සහ ශුද්ධ විදේශීය වත්කම් පදනම් කරගෙන. එහෙමනම් ඉතා සරලව මතක තියාගන්න පුළුවන් අපිට ශුද්ධ දේශීය වත්කම් සහ විදේශීය වත්කම් භාවිතා කරලා
ව්‍යවහාර මුදල් නිකුත් කරනවා. මේ ව්‍යවහාර මුදල් අපි හඳුන්වනවා පදනම් මුදල්, අධිබලති මුදල්, සංචිත මුදල් හැටියට. එතකොට මෙසේ නිකුත් කරපු කාසි හා නෝට්ටු ව්‍යවහාර මුදල් මහා බැංකුවේ වගකීමක් වෙනවා. එතකොට දැන් ඔබට මෙතන පේනවා මේක මහා බැංකුවේ වගකීමක්. මේ මහා බැංකුව මේ වගකීම නිකන් අරන් නැහැ. මේ වගකීම අරන් තියෙන්නේ ශුද්ධ දේශීය වත්කම් සහ ශුද්ධ විදේශීය වත්කම් පදනම් කොටගෙන. right. එතකොට මේ තියෙන්නේ ඔබට මේ සංචිත මුදල් සහ පුළුල් මුදල් සැපයීමේ වත්කම් අංශය පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තාවේ සටහන් වූ වගුව. එතකොට මෙතන ඔබට පේනවා දැන් සංචිත මුදල්. මේ තියෙන සංචිත මුදල්. එතකොට මේ සංචිත මුදල් අපිට තියෙනවා 932.6ක්. right. එතකොට 2019 වෙනකොට රුපියල් බිලියන 932.6යි 2020 වෙනකොට රුපියල් බිලියන 964.4යි. එතකොට ඔබට පේනවා මේක පදනම් වෙලා තියෙන්නේ මහා බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම් සහ මහා බැංකුවේ ශුද්ධ දේශීය වත්කම් වල එකතුවේ. right. එතකොට අපි මෙහෙම බැලුවොත් එහෙම දැන් අපි මේකේ තියෙන මෙන්න මේ කෑල්ල අපි අරගමු එළියට. ගත්තම අපිට පේනවා සංචිත මුදල් 932.6 බිලියන 2019 964.4 2020. එතකොට මහා බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම් ප්‍රමාණය බිලියන 896යි දේශීය වත්කම් ප්‍රමාණය බිලියන 36.6යි. දැන් මේක වෙනස් වෙනවා 2020 අවසානයේට 2020 වෙන විට ශුද්ධ විදේශීය වත්කම් ප්‍රමාණය බිලියන 526.8යි ශුද්ධ දේශීය වත්කම් ප්‍රමාණය බිලියන 437.7යි. එහෙනම් ඔබට පේනවා මෙතනදී ශුද්ධ විදේශීය වත්කම් වල යම් කිසි අඩුවීමක් සිදු වෙලා තියෙනවා 2019 ඉඳලා 20ට යනකොට. නමුත් දේශීය වත්කම් වල වැඩිවීමක් ඊට සාපේක්ෂව වෙලා තියෙනවා විශාල වශයෙන්. එතකොට මේ අනුව අපි ගත්තම අපිට පේනවා 2019 ගත්තොත් ශුද්ධ දේශීය වත්කම් බිලියන 36.6යි ශුද්ධ විදේශීය වත්කම් බිලියන 896යි පදනම් මුදල් ප්‍රමාණය බිලියන 932.6යි මේ තියෙන්නේ. ඊළඟට 2020 ගත්තොත් අපිට පේනවා ශුද්ධ දේශීය වත්කම් ප්‍රමාණය බිලියන 437.7යි ශුද්ධ විදේශීය වත්කම් ප්‍රමාණය බිලියන 526.8යි පදනම් මුදල් ප්‍රමාණය බිලියන 964.4යි. එහෙමනම් ඉතා සරලව ඔබට පැහැදිලිව පේනවා මේ සංචිත මුදල් හෙවත් මහා බැංකුව විසින් නිකුත් කරන මුදල් සෑම විටම මහා බැංකුවේ ශුද්ධ දේශීය වත්කම් සහ විදේශීය වත්කම් මත පදනම් වෙලා තමයි නිකුත් වෙන්නේ කියලා. එතකොට අපි ගත්තොත් එහෙම මේ ශුද්ධ දේශීය වත්කම් ඔබට පේනවා මේ බිලියන 36.6 ඉඳලා බිලියන 437.7කට මේක වර්ධනය වෙලා තියෙනවා 2019 ඉඳලා 2020ට යනකොට. ඒතර ඔබට පේනවා ඒ සඳහා කන්ට්‍රිබියුට් කරලා තියෙන්නේ මෙන්න මේ රජයට ලබා දුන් ශුද්ධ ණය සහ වාණිජ බැංකුව වල ලබා දුන් ණය කියන දෙකේ ඉන්ක්‍රීස් එක නේ. ඒතර පැහැදිලි ඉන්ක්‍රීස් එකක් අපිට දක්නට ලැබෙනවා. ඒක තමයි මේ ඉන්ක්‍රීස් එකට හේතු වෙලා තියෙන්නේ නේ. එතකොට මේ ශුද්ධ දේශීය වත්කම් යටතේ දැන් ඔබට මම මේ ණය කියන එක පෙන්නලා තියෙනවා. ඒක හරියද? අපි පෙන්නන්නේ. මතක තියාගන්න බැංකු ගත්තම ණය කියන්නේ බැංකුවට වත්කමක් නේ. ඒතර මහා බැංකුවටත් ණය කියන්නේ වත්කමක්. දැන් මම මුල්ම කාලේ කතා කරා වත්කම් සහ වගකීම් අතර තියෙන වෙනස. මම කිව්වා වත්කමක් කියන්නේ මොකක්ද? ඔබට අගය එකතු කරන. එහෙමත් නැත්නම් ඔබට බෙනෆිට් එකක් ලැබෙන, ඉන්කම් එකක් ලැබෙන. right? ඕනෑම දෙයක් අපි වත්කමක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් කියලා මම කිව්වා. මම කිව්වා පුටුව කියන එකත් වත්කම. මොකද ඔබට ඉඳ ගන්න හරි හම්බ වෙනවා. වාහනේ වත්කම තනින් තනට යන්න ලැබෙනවා. ඉතින් ඔබගේ යම්කිසි අවශ්‍යතාවයක් සපිරෙනවා. එතකොට FD එක වත්කම FD කී ඉන්ට්‍රස්ට් හම්බ වෙනවා. එතකොට වාගේ සේවිංස් account එක වත්කමක් සේවිංස් ඉන්ට්‍රස්ට් හම්බ වෙනවා. right? එතකොට කොටස් වත්කමක් ලාභාංශ හම්බ වෙනවා.
යම්කිසි ඔබට ලාභයක් ලැබෙනවා, යම්කිසි ආදායමක් ලැබෙන, අගයක් එකතු වෙන, වැලියු එකක් ලැබෙන දෙයක් තමයි වත්කමක් කියන්නේ. එතකොට බැංකුවක පැත්තෙන් ගත්තම ණයක් දුන්නොත් ඒ ණය කියන්නේ බැංකුවට හැම විටම යම්කිසි අගයක් වැලියු එකක් ලැබෙන දෙයක්. මොකද ණය දුන්නම ඒ ණය වලට පොලි හම්බ වෙනවා. ඒ ණය වලට පොලි හම්බ වෙනවා. එතකොට පොලිය ආදායමක්. එහෙනම් ආදායමක් ලැබෙන දෙයක් තමයි ණය කියන්නේ බැංකුවට. එහෙනම් ආදායමක් ජනිත කරනවා නම්, අගේ එකතු කරනවා නම්, වැලියු එකක් ඩිරයිව් වෙනවා නම්, එතකොට අපි කියන ඔන්න ඒක වත්කමක්. එහෙමනම් ණය කියන්නේ බැංකුව වලට වත්කමක්. එතකොට මහ බැංකුවට රජයට ලබා දුන් ශුද්ධ ණය කියන්නේ වත්කමක්. එතකොට අපිට පේනවා රජයට ලබා දුන් ණය ප්‍රමාණය බිලියන 363 ඉඳලා බිලියන 868.9 දක්වා වැඩි වෙලා තියෙනවා 2019 ඉඳලා 2020ට යනකොට. එතකොට වාණිජ බැංකුවට ලබා දුන් ණය ප්‍රමාණය බිලියන 1.8 ඉඳලා බිලියන 114.5 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මේ දෙක විශාල වශයෙන් කන්ට්‍රිබියුට් කරලා තියෙනවා මේ අපේ සංචිත මුදල් වල ඉහළ යාම සඳහා ශුද්ධ විදේශීය වත්කම් පහළ යන විට. right? එහෙමනම් දැන් ඔබට මේ මම හිතනවා පැහැදිලි ඇති කියලා කොහොමද මේ මුදල් නිකුත් වෙන්නේ. ඒතර මුදල් නිකන් අච්චු ගහන්නේ හැම විටම මුදල් නිකුත් කරන්නේ දේශීය සහ විදේශීය වත්කම් වලට සාපේක්ෂව. right. එතකොට පදනම් මුදල් මහා බැංකුවේ වගකීමක්. right? මහා බැංකුවේ වගකීමක්. දැන් මේක අපි කලිනුත් කතා කරා. එතකොට මේ පදනම් මුදල් කොහෙද තියෙන්නේ? පදනම් මුදල් කොහොමද අපි හොයාගන්නේ? පදනම් මුදල් අපිට ගණනය කරන්න පුළුවන් මේ විදිහට. පළවෙනි එක තමයි මහජනයා සතු කාසි හා නෝට්ටු. ඒ කියන්නේ ඔයාගේ පර්ස් එකේ තියෙන නෝට්ටු ටිකයි කාසි ටිකයි ගත්තම අන්න ඒක මහ බැංකුව නිකුත් කරපු පදනම් මුදල් තියෙන්නේ. right? එහෙනම් මහජනයා සතු කාසි හා නෝට්ටු. ඊළඟට බැංකුව වලට ගිහිල්ලා බලුවා බැංකුව වලත් තියෙනවා කාසි හා නෝට්ටු. එහෙනම් බැංකු සතු කාසි හා නෝට්ටු. right? ඊළඟට මහ බැංකුවේ ඇති රාජ්‍ය නියෝජිත ආයතන වල තැන්පතු. හතරවෙනි එක තමයි මහ බැංකුවේ තියෙන බැංකු වල තැන්පතු. right? එතකොට මහජනයා සතු කාසි, මහජනයා සහ බැංකු සතු කාසි හා නෝට්ටු, මහ බැංකුවේ ඇති රාජ්‍යයේ නියෝජිත ආයතන වල තැන්පතු, මහ බැංකුවේ ඇති බැංකු වල තැන්පතු. එතකොට මේවායින් තමයි මේ පදනම් මුදල් වල සංයුතිය අපිට දක්වන්නට පුළුවන්. එතකොට අපි 2020 මහා බැංකු වාර්තාව අරගෙන ගත්තොත් අපිට පුළුවන් මේක බලා ගන්න. එතකොට අපි දන්නවා මෙතන තියෙනවා අපිට සංචිත මුදල්, මේ තියෙන සංචිත මුදල්. right? එතකොට සමස්ත ව්‍යවහාර මුදල් වල එකතුව මෙතන පෙන්නනවා අපිට සමස්ත ව්‍යවහාර මුදල් වල එකතුව අපිට පෙන්නනවා බිලියන 678ක් කියලා 2020 අවසානයේ බිලියන 834.8ක් කියලා. right? එතකොට මේක අපි කොහොමද හැදුනේ කියලා ගත්තොත් අපි දන්නවා මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල් සහ බැංකුව වෙත ඇති ව්‍යවහාර මුදල්. ඊළඟට මේකට අපි එකතු කරනවා මහා බැංකුව වෙත ඇති වාණිජ බැංකුව වල තැන්පතු. ඊළඟට මහා බැංකුව වෙත රාජ්‍ය නියෝජිත ආයතන වල තැන්පතු. මේක ඉතා සුළු ප්‍රමාණයක්. මේ සියල්ලේම එකතු ගත්තම අපිට එනවා සංචිත මුදල්. කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් අහන්න උත්සාහ කරනවාද? මේ කාගේ හරි මයික් එක ඔන් වෙලා දෙනවා මට හරියට ඇහෙන්නේ නැහැ. කවුරු හරි ප්‍රශ්නයක් අහනවා නම් මට පොඩක් හෑන්ඩ් රේස් එකක් දෙන්න. එහෙම නැත්නම් මට කන්ටිනියු කරන්න පුළුවන්. මොකද මට සද්දයක් යවන එකයි මම. alright මම හිතන්නේ ප්‍රශ්නයක් නෙමෙයි මම වැරදීමක් වෙන්න පුළුවන්. right okay අපි කන්ටිනියු කරමු. හරි එතකොට අපි දැන් මේ කතා කරේ සංචිත මුදල් ගැන. එතකොට සංචිත මුදල් ගත්තම අපිට පේනවා මේ සංචිත මුදල් අපිට මේ විදිහට ගණනය කරන්න පුළුවන් සමස්ත ව්‍යවහාර මුදල් වල එකතුව. එතකොට ඒකේ යටතේ තියෙනවා මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල්, වාණිජ බැංකුව වෙත ඇති ව්‍යවහාර මුදල්,
මේ දෙක එකතුව තමයි මේ ඔයා දකින්නේ 678ක් කියලා. ඊළඟට ඒකට එකතු කරනවා අපි මහ බැංකුවේ වෙත ඇති වාණිජ බැංකු වල තැන්පතු, රාජ්‍ය නියෝජිත ආයතන වල තැන්පතු එකතු කරපුවම අපිට සම්මස්ත සංචිත මුදල් ප්‍රමාණය හොයා ගන්නට පුළුවන්. ඒතර පදනම් මුදල් වල සංයුතිය අපිට මේ විදිහට ගණනය කරන්නට පුළුවන්. දැන් අපි දන්නවා මේ අපි කිව්වා ශුද්ධ දේශීය හා විදේශීය වත්කම් වලින් තමයි මේ මුදල් ඇති වෙන්නේ කියලා. පදනම් මුදල් නිකුත් වෙන්නේ කියලා. රයිට් මත පදනම් වෙලා කියලා. එහෙමනම් අපි ශුද්ධ දේශීය වත්කම් මේ පැත්තට දානවා නිකුතු මූලාශ්‍රයක්. රයිට්. તો නිකුත් කරන්න මුදල් නිකුත් කරන්න හේතු වෙන එකක් තමයි ශුද්ධ විදේශීය වත්කම්. ඒ මෙතන තියාගන්නවා. දැන් ඔයා ශුද්ධ දේශීය වත්කම් කියලා දාන්න නැතුව ඒ වෙනුවට ඔබට පුළුවන් ඒක කඩලා දාන්න. රජයට දුන්න ණය. බැංකු වලට දුන්න ණය. වෙනත් ශුද්ධ වත්කම්. එහෙම හදලා ඔයාට පුළුවන් පදනම් මුදල් වල එකතුව මේ විදිහට දක්වන්න. මොකද මේවා පදනම් කරගෙන තමයි මේ වත්කම් පදනම් කරගෙන තමයි මුදල් නිකුත් වෙලා තියෙන්නේ. ඒකට එහෙම නිකුත් වෙච්ච මුදල් තියෙන්නේ කොහෙද? මහජනයා අත ඇති ව්‍යවහාර මුදල් කාසියා නෝට්ටු, බැංකුව අත ඇති ව්‍යවහාර මුදල් කාසියා නෝට්ටු, මහා බැංකුවේ ඇති බැංකු තැන්පතු, මහා බැංකුවේ ඇති රාජ්‍ය ආයතන තැන්පතු. ඒකට ඒ ටික එනවා පදනම් මුදල් වල එකතුව. එහෙමනම් අපි කියනවා මේ නිකුතු මූලාශ්‍රය වෙන්නේ මේවා ශුද්ධ විදේශීය වත්කම්, රජයට දුන්න ණය, බැංකුවට දුන්න ණය, වෙනස් ශුද්ධ වත්කම්. මේ ටික කියන්නේ අර ශුද්ධ දේශීය වත්කම් කියලා අපි කිව්වේ. net domestic assets, NDA, net domestic assets. හරි. ඒ අර්ථය මේ ටික කියන්නේ රජයට දුන්න ණය, බැංකුවට දුන්න ණය, වෙනස් ශුද්ධ වත්කම්. මෙහෙම මේ වත්කම් වලට පදනම් වෙලා නිකුත් කරපු මුදල් උපයෝජනය කරන්නේ කවුද? මේ මහජනයා. ඒගොල්ලෝගේ අතේ තියෙනවා. බැංකු වල තියෙනවා. මහ බැංකුවේ තියෙන බැංකු වල තැන්පතු වල. මහ බැංකුවේ ඇති රාජ්‍ය නියෝජිත ආයතන වල තැන්පතු. ඒතර මේ දෙක අපි කියනවා මේ විදිහට අපිට ගණනය කරලා පෙන්වන්න පුළුවන් කියලා. උපයෝජන මූලාශ්‍ර සහ නිකුතු මූලාශ්‍ර අනුව පදනම් මුදල් වල සංයුතිය. මම හිතනවා ඔබට මේක හරි පැහැදිලි වෙන්නේ නැති කියලා. පටල ගන්න එපා. ශුද්ධ විදේශීය වත්කම්, දේශීය වත්කම්වත් පදනම් වෙලා ව්‍යවහාර මුදල් නිකුත් කරනවා. මෙහෙම නිකුත් කරනවා මහා බැංකුවේ වගකීමක්. ඊළඟට මේ තියෙන්නේ ඔබට ඒ සංචිත මුදල් වල සැපයුම් අංශය. ඒතකොට සැපයුම් අංශය ඔබට පේනවා ශුද්ධ විදේශීය වත්කම්, ශුද්ධ දේශීය වත්කම්. ඒ යටතේ තමයි මේවා තියෙන්නේ. රජයට ලබා දුන් ශුද්ධ ණය, වාණිජ බැංකුවට ලබා දුන් ශුද්ධ ණය, අනිකුත් අයිතම. ඊළඟට අපි මේක පෙන්වුවා ඔබට සංචිත මුදල් හැදෙන්නේ කොහොමද කියලා. ශුද්ධ විදේශීය වත්කම්, දේශීය වත්කම් කොහොමද සකස් වුනේ කියලා. right. ඊළඟට සංචිත මුදල් වල බ්‍රේක් ඩවුන් එක අපි පෙන්වුවා. සැපයුම් අංශය අරගත්තම ශුද්ධ විදේශීය වත්කම්, දේශීය වත්කම් හරහා මේක හැදෙනවා කියලා. ඊළඟට අපි කිව්වා පදනම් මුදල් මහ බැංකුවේ වගකීමක්. ඒවා උපයෝජන මූලාශ්‍ර අපි කතා කරා. මේවා කොහෙද තියෙන්නේ, කවුද පාවිච්චි කරන්නේ, ඒක කොහෙද තියෙන්නේ කියලා අහුවොත් මහජනයා සතු කාසියා නෝට්ටු, බැංකුව සතු කාසියා නෝට්ටු, නියෝජ්‍ය ආයතන තැන්පතු, මහ බැංකුවේ බැංකු වල තැන්පතු කියලා. එතකොට අපි මෙන්න මෙතන මේ ෂීට් එක අරන් ඔයගොල්ලන්ට පැහැදිලි කරා ඒක හැදිලා තියෙන හැටි. රයිට්. සමස්ත ව්‍යවහාර මුදල් වල එකතුව ගත්තම මේ දෙක අරගත්තා. ඊළඟට මේ අතුරු දෙක අපි එකතු කරලා සංචිත මුදල් ප්‍රමාණය ගණනය කරා. රයිට්. ඒ අනුව අපිට කියන්න පුළුවන් මුදල් නිකුත් වීමට බලපාන මූලාශ්‍ර මොනවාද? එහෙනම් ඒ මූලාශ්‍ර වල එකතුව සමාන වෙන්න ඕනේ. ඒ නිකුත් කරපු මුදල් උපයෝජනය කරන, භාවිතා කරන ඒකකවල එකතුවට. ඒ අනුව මේ විදිහට අපිට දෙපැත්තට දාලා නිකුතු මූලාශ්‍ර උපයෝජන ඒකක හොයාගෙන එතකොට අපිට පෙන්වන්න පුළුවන් මේ දෙක බැලන්ස් වෙනවා කියලා. ඒක බැලන්ස් වෙන්නේ ඇයි? නිකුතු මූලාශ්‍ර කියන්නේ වත්කම්, උපයෝජන මූලාශ්‍ර කියන්නේ ඒ වගකීම් තියෙන ස්ථාන. ඒ අනුව මේ දෙක සමාන වෙන්න ඕන. right. මහා බැංකුව විසින් රටට මුදල් නිකුත් කිරීමට හේතු වන ප්‍රධාන සාධකයන් දක්වන්න. දැන් මහා බැංකුව විසින් රටට මුදල් නිකුත් කිරීමට හේතු වන ප්‍රධාන සාධක දක්වන්න කිව්වොත් මේක හරි සරලයි. ඔබට එන්න ඕනේ එක ආන්සර් එකයි ඔළුවට. එකයි ඔළුවට එන්න ඕනේ. යම් කිසි දෙයක් වැඩි වුණොත් ඒ නිසා මුදල් නිකුත් කරන්න පුළුවන්. මොකක් වැඩි වුණොත්? කාටද කියන්න පුළුවන්?
මහා බැංකුව රටට මුදල් නිකුත් කරන්න හේතු වෙන සාධක ඇහුවම ඔබ ෆන්ඩමෙන්ටලි කියන්න ඕනේ රයිට් මේ සාධක වෙන්න පුළුවන් මේ යම් කිසි දෙයක් වැඩි වුණොත් තමයි මුදල් නිකුත් කරන්න පුළුවන් මොකක්ද ඒ වැඩි වුණොත් නිකුත් කරන්න පුළුවන් මොනවාද වැඩි වෙන්න ඕනේ මොනවා වැඩි වුණොත් නිකුත් කරන්න පුළුවන් කොහොමද ෆීඩ්බැක් එකක් දෙන්න ඕනේ මේ දැන් කතා කරේ ඒක තමයි අපි මොනවා වැඩි වුණොත්ද මුදල් නිකුත් කරන්න පුළුවන් වෙන්නේ ඔය කවුරුත් උත්තර දෙන්නේ මහා බැංකුවේ මොනවා වැඩි වුණොත්ද මුදල් නිකුත්ව වැඩි ගන්න පුළුවන් මදුෂාන් මොකද හිතන්නේ මට මොකද ඉන්ෆ්ලේෂන් නෑ ඉන්ෆ්ලේෂන් නෙමෙයි මේ දැන් ඔයගොල්ලෝ කට්ටිය දානවා කොබලම ලෝන්ස් රයිට් ඒක අපි යම් ක්‍රමයකට හරි කියමුකෝ හරි උත්තරේ නෙමෙයි නමුත් ඒක වැරදිත් නෑ අධිසංචිත ශුද්ධ දේශීය මොකක්ද සංචිත ණය ඇසට්ස් අවත්කම් නවීනි අන්න හරියට උත්තරේ දීලා තියෙනවා වත්කම් ප්‍රබෝධනිත් හරි පොලි අනුපාතය සංචිත උද්දමනය සංචිත ඉන්ෆ්ලේෂන් මුදල් ඉල්ලුම සංචිත සුද්ධ දේශීය වත්කම් මේකත් හරි වත්කම් කෝඩ් දෙකම අයත් වෙනවා සුද්ධ දේශීය වත්කම් කෝඩ් එකකින් එක කෑල්ලයි ණය සංචිත මදුෂාන් දාලා තියෙනවා වත්කම් කියලා හරි වත්කම තමයි හරි දේ ඇයි ළමයි මම ඕගලන්ට කිව්වනේ දැන් මුදල් කියන්නේ වගකීමක්නේ එතකොට මේ මුදල් කියන එක නිකුත් වෙන්න නම් වගකීම් ගන්න නම් වත්කම් වැඩි වෙන්න ඕනේ. ඇයි අපි ගියොත් එහෙම අපි කතා කරපු මේන්න මේ සරල ස්ලයිඩ් එකට ඔයගලන්ට පේනවා සුද්ධ දේශීය වත්කම් සුද්ධ විදේශීය වත්කම් එකතු වෙලා තමයි ව්‍යවහාර මුදල් නිකුත් වෙන්නේ. එතකොට මේක මෙහෙමනම් ඒක එහෙමනම් ඒ කියන්නේ යම් කිසි විදිහකට මේක ඉහළ ගිය සුද්ධ දේශීය වත්කම් ඉහළ ගියොත් හරි සුද්ධ විදේශීය වත්කම් ඉහළ ගියොත් හරි එතකොට ව්‍යවහාර මුදලුත් ඉහළ යනවා. එහෙමනම් මේවා ඉහළ යන්න බලපාන ඕනම කාරණයක් මේවා ඉහළ යන්න බලපාන ඕනම කාරණයක් ව්‍යවහාර මුදල් ඉහළ යන්නත් බලපාන. හරි එහෙමනම් අපි බලන්න ඕනේ මේ අපෙන් ඇහුවොත් එහෙම මහා බැංකුව පදනම් මුදල් නිකුත් කිරීම සඳහා හේතු වන සාධක මොනවද කියලා වෙන්න පුළුවන් දෙකයි එක්ක සුද්ධ විදේශීය වත්කම් දේශීය වත්කම් වැඩි වෙන්න ඕනේ එහෙම නැත්නම් සුද්ධ විදේශීය වත්කම් වැඩි වෙන්න. ඒකනේ වෙන්න පුළුවන්. ඒතර සුද්ධ දේශීය වත්කම් යටතේ අපි කොටස් තුනක් ඉගෙන ගත්තා. දේශීය වත්කම් හැදෙනවායි කියලා කිව්වා රජයට දුන් ණය වලින්. මොකද අපි කියනවා ණය කියන්නේ වත්කම. රජයට දෙනවා ණය. ඒකෙන් වෙනවා. එහෙම නැත්නම් වාණිජ බැංකුව වලට ණය දෙනවා මහා බැංකුව. මහා බැංකුව අපිට ණය දෙන්නේ නැහැ. මහා බැංකුව ණය දෙන්නේ විශේෂයෙන් දෙගොල්ලක දෙපිරිසකට. මහා බැංකුව ණය දෙනවා රජයට, මහා බැංකුව ණය දෙනවා වාණිජ බැංකුව වලට. එතකොට වැඩිපුර රජයට ණය දුන්නොත් හරි වැඩිපුර වාණිජ බැංකුව වලට ණය දුන්නොත් ඔන්න අපිට පුළුවන් දේශීය වත්කම් ප්‍රමාණය ඉහළ නංවන්න. එහෙම ඉහළ නැංගුවොත් ව්‍යවහාර මුදල් ඉහළ නංවන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ සුද්ධ විදේශීය වත්කම් ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. සුද්ධ විදේශීය වත්කම් ප්‍රමාණය වැඩි කරොත් ඔන්න අපිට පුළුවන් ව්‍යවහාර මුදල් ඉහළ. මේ විදිහට අපි තර්ක කරලා තමයි මේවට උත්තර ලියන්න ඕනේ. හරි. අපි හිතියේ ප්‍රශ්නේ මෙතන. මහා බැංකුව විසින් රටට මුදල් නිකුත් කිරීමට හේතු වන ප්‍රධාන සාධක. පළවෙනි එක මහා බැංකුව රජයට ණය දී.
රජයට ණය දීම වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? රජයට ණය දෙනවා කියන්නේ මහ බැංකුවේ ශුද්ධ දේශීය වත්කම් ඉහළ යනවා. එහෙනම් ඒට සාපේක්ෂව මුදල් නිකුත් කරන්න පුළුවන්. මහා බැංකුව වාණිජ බැංකුව වලට ණය දීම. මොකද වෙන්නේ? ණය දුන්නම මහා බැංකුවේ ශුද්ධ දේශීය වත්කම් ඉහළ යනවා. එහෙමනම් ඊට සාපේක්ෂව මුදල් නිකුත් කරන්න පුළුවන්. ඊළඟට මහා බැංකුව විදේශ විනිමය මිලට ගැනීම. මේකෙදිත් මුදල් නිකුත් කරන්න පුළුවන් කියලා අපි කියනවා. ඇයි එහෙම වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? අපි බලමු මෙතනින්. right? මේ අපි බලමු මෙන්න මෙතනට ගිහිල්ලා. හරි. දැන් මහා බැංකුව පළවෙනි එක බලමු ණය දෙනවා. right? අරක බලමු. හරි මේක බලමු. මහා බැංකුව කොහොමද මේ ව්‍යවහාර මුදල් මිලට ගත්තම මුදල් සැපයීම වැඩි වෙන්නේ කියලා. දැන් පළවෙනි එක තමයි විදේශ ව්‍යවහාර මුදල් කියලා. අපි හිතමු ඩොලර් කියලා. මේ ඩොලර් මහා බැංකුව මිලට ගත්තොත් මතක තියාගන්න ඕනේ ඒ මහා බැංකුව ඒක විදේශ සංචිත වලට දානවා. එතකොට මොකද වෙන්නේ? විදේශ සංචිත ඉහළ යනවා නේ. එතකොට මේකෙදි මහා බැංකුව විදේශ විනිමය මිලට ගත්තම විදේශ සංචිත ඉහළ යනවා. එතකොට ශුද්ධ net foreign assets ශුද්ධ විදේශ වත්කම් වැඩි වෙනවා. මෙතනදී මොකද්ද වැඩි වෙන්නේ? net domestic cash ශුද්ධ දේශීය වත්කම් වැඩි වෙනවා. මෙතනදී විදේශ විනිමය අරගෙන කොහෙටද දාන්නේ? මෙයා දානවා මේක මිලට ගන්නේ. මෙයා දානවා කොහෙටද? විදේශ සංචිත වලට. එතකොට ශුද්ධ විදේශීය වත්කම් ඉහළ යනවා. ඔන්න එතකොට මොකද වෙන්නේ? මේ හැම එකකදීම වත්කම් ඉහළ යනවා. assets වැඩි වෙනවානේ. asset වැඩි වෙන්නේ. asset ඉහළ යනවා. asset ඉහළ යනවා නම් මෙයාට පුළුවන් money නිකුත් කරන්න. මුදල් නිකුත් කරන්න. දැන් මේකත් බලමුකෝ. මේකත් බලලා අපි එහා පැත්තට යමු. දැන් රජයට ණය දෙනකොට ශුද්ධ දේශීය වත්කම් ඉහළ යනවා. ඒ අනුව මුදල් නිකුත් කරනවා. ණය ගෙවුවොත් මොකද වෙන්නේ? ණය ගෙවුවොත් ඔන්න ශුද්ධ දේශීය වත්කම් පහළට යනවා. මොකද ණය ගෙවනවා. දේශීය වත්කම් පහළට යනවා. එහෙනම් මුදල් නිකුත් කිරීමේ හැකියාවත් අඩු වෙනවා. වාණිජ බැංකු ණය ගෙවනවා. වාණිජ බැංකු ණය ගෙවුවොත් මොකද වෙන්නේ? ඔන්න දේශීය වත්කම් අඩු වෙනවා. ණය ගෙවලා ඉවර වෙනකොට වත්කම් අඩු වෙනවා. මුදල් වගකීමුත් අඩු වෙනවා. විදේශ විනිමය විකුණුපුවාම සංචිත reserves සංචිතවල තියෙන විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙනවා. ඒ අනුව මුදල් නිකුත් කිරීමත් අඩු වෙනවා. එහෙනම් මෙතනදී මොකද වෙලා තියෙන්නේ? assets අඩු වෙලා asset අඩු වෙනවා මේ තුනෙන්ම. එතකොට මොකද වෙන්නේ? මුදල් නිකුත් කිරීමත් අඩු වෙනවා. එහෙමනම් මේ මුදල් නිකුත් කිරීමට හෙවත් මහා බැංකුවෙන් මුදල් ආර්ථිකයට ගලා යාමට හේතු වන සාධක තමයි මේවා. එසේ ආර්ථිකයේ තියෙන මුදල් ඉවත් වෙලා මහා බැංකුවට හම්බෙලා මුදල් ආර්ථිකයේ තියෙන ප්‍රමාණය අඩු වීමට හේතු වන සාධක තමයි මේවා. ඒකට මහා බැංකුවට රජය ණය ගෙවනකොට රජය සල්ලි දෙනවා මහා බැංකුවට. ඒකට සංසරණයේ තියෙන මුදල් ඉවත් වෙනවා. වාණිජ බැංකු ණය ගෙවනකොට සංසරණයේ තියෙන මුදල් ඉවත් වෙලා මහා බැංකුවට එනවා. එතකොට ඔන්න මේ assets අඩු වෙනවා. දැන් මේක අපි උදාහරණයක් ආපහු බලමු. දැන් අපි හිතමු මහා බැංකුව තියෙනවා. මහා බැංකුව ණය දෙනවා. grant loans කියන ණය දෙනවා. ණය දෙන්නේ කොහොමද? මුදල් නිකුත් කරනවා. පදනම් මුදල් නිකුත් කරනවා. කොහෙටද? රජයට. රජයේ ඉතින් ඊට පස්සේ ඒවා මිනිස්සුන්ට ව්‍යාපෘති වලට යොදවනවා. හරි? මහා බැංකුව ණය දෙනවා. ණය දෙනකොට පදනම් මුදල් නිකුත් කරනවා. ඒ මුදල් රජයට නිකුත් කරනවා. රජයට ණය දුන්න වෙලාවට. ඊළඟට මහා බැංකුව වාණිජ බැංකුව වලට ණය දුන්නොත් ඒත් පදනම් මුදල් නිකුත් කරනවා. ඒ මුදල් වාණිජ බැංකුව වලට දෙනවා. වාණිජ බැංකු ඒවා මිනිස්සුන්ට දෙනවා ණය හැටියට. right? ඒතර මේ දෙකේම මොකද වෙන්නේ? ආර්ථිකයට මුදල් එකතු වෙනවා. ඊළඟට රජයේ ණය ගෙවද්දී රජය මුදල්
මහා බැංකුවට නැවත ලබා දෙනවා. එතකොට ඔන්න සංසරණයේ තියෙන මුදල් ආපහු මහා බැංකුවට එනවා. ආර්ථිකයේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. වාණිජ බැංකු තමන්ගේ ණය ගෙවනකොට වාණිජ බැංකු මුදල් දෙනවා මහා බැංකුවට. ඔන්න සංසරණයේ තියෙන මුදල් මහා බැංකුවට නැවත ලැබෙනවා. එතකොට ලෝන් එකක් දෙනවා කියන්නේ මහා බැංකුවේ වත්කම් වැඩි වෙනවා. ඒ ගානට මුදල් නිකුත් කරගන්න පුළුවන්. ග්‍රාන්ට් ලෝන් මහා වාණිජ බැංකුවට දෙනකොට වත්කම් වැඩි වෙනවා. ඒ ගානට මුදල් නිකුත් කරන්න පුළුවන්, වගකීම් ගන්න පුළුවන්. ලෝන් ගෙවනකොට වත්කම් අඩු වෙනවා. ඒ ගානට වගකීමුත් අඩු වෙනවා. ඒ සල්ලි ඇතුළට එනවා. ලෝන් වාණිජ බැංකු ලෝන් ගෙවනකොටත් ඒකම වෙනවා. එහෙමනම් මෙන්න වැඩේ. right? ලෝන් නිකුත් කරනවා කියන්නේ වත්කම් වැඩි වෙනවා, වගකීම් වැඩි වෙනවා. ලෝන් ගෙවනවා කියන්නේ රජය සහ වාණිජ බැංකු වත්කම් අඩු වෙනවා, වගකීමුත් අඩු වෙනවා. මොකද්ද මේ වගකීම් කියන්නේ? වගකීම් කියන්නේ සංසරණයේ පවතින මුදල්. right. දැන් අපි බලමු ව්‍යවහාර මුදල් සම්බන්ධයෙන්. දැන් අපි කිව්වා මහා බැංකුව තමන්ගේ තියෙන ඩොලර්ස් එහෙම නැත්නම් විදේශ ව්‍යවහාර මුදල් දෙනවයි කියලා හිතන්න වාණිජ බැංකුවකට. ඒතර වාණිජ බැංකුව මේ ඩොලර් මිලට ගන්නවා මහා බැංකුවෙන්. right? එතකොට මහා බැංකුවේ මිලට ගන්නකොට මොකද කරන්නේ? වාණිජ බැංකුව ඒ ඩොලර් වලට රුපියල් මහා බැංකුවට ගෙවන. උදාහරණයක් ඇරෙන්න ඩොලර් එකක් රුපියල් 200 නම් මහා බැංකුව ඩොලර් එකක් විකුණනවා වාණිජ බැංකුවකට. වාණිජ බැංකුව රුපියල් 200ක් රුපියල් මහා බැංකුවට දෙනවා. මහා බැංකුවට දීලා ඩොලර් ගන්නවා. එතකොට මහා බැංකුවට රුපියල් 200ක් ඇතුළට එනවා. ඒ කියන්නේ සංසරණයේ පවතින රුපියල් ඇතුළට එනවා. වාණිජ බැංකුවට ඩොලර් යනවා. වාණිජ බැංකුවට ඩොලර් යනවා කියන්නේ මහා බැංකුවේ අනිත් පැත්තේ මොකද වෙන්නේ? විදේශ සංචිත අඩු වෙනවා. ඒතකොට ඩොලර් වාණිජ බැංකුවට දෙනවා කියන්නේ විදේශ සංචිත අඩු වෙනවා. ඊට සමානව වගකීම් අඩු වෙනවා. ඇයි? වාණිජ බැංකුව රුපියල් 200ක් ආපහු මහා බැංකුවට දෙනවා. එතකොට මුදල් කියන වගකීමත් අඩු වෙනවා. විදේශ සංචිත කියන වත්කම අඩු වෙනවා. අනිත් පැත්තේ මුදල් කියන වගකීම අඩු වෙනවා. ඒතකොට බැංකුවට ඩොලර් දෙනකොට විදේශ වත්කම් අඩු වෙනවා. ඒ වගේම මුදල් කියන ලයබිලිටි වගකීමත් අඩු වෙනවා. දැන් අනිත් පැත්තට බලමු. වාණිජ බැංකුව වලට ඩොලර් හම්බ වෙනවා. මේ ඩොලර් වාණිජ බැංකු මහා බැංකුවට විකුණනවා. විකුණනකොට කොහොමද කරන්නේ? මහා බැංකුව රුපියල් දීලා බැංකුව වලට ඩොලර් මිලට ගන්නවා. ඒතකොට ඩොලර් එකක් රුපියල් 200 නම් ඩොලර් එක මහා බැංකුව මිලට අරගෙන එයාගේ විදේශ සංචිත වලට දානවා. ඒතකොට විදේශ සංචිත ඩොලර් එකකින් ඉහළ යනවා. ඩොලර් එක එක්ස්චේන්ජ් රේට් එක රුපියල් 200ක් නිසා මහා බැංකුව රුපියල් 200ක් පදනම් මුදල් වාණිජ බැංකුව වලට නිකුත් කරනවා. එතකොට ඩොලර් එකකින් විදේශීය සංචිත ඉහළ ගිහලා විදේශ වත්කම් ඉහළ යනවා මහා බැංකුවේ. ඊට සමාන වගකීම් ප්‍රමාණයක් එයා අරගන්නවා මුදල් නිකුත් කරලා වාණිජ බැංකුව වලට. එහෙමනම් ඩොලර් මිලට ගන්න වෙලාවට මහා බැංකුව ඒ වෙලාවට වෙන්නේ මහා බැංකුවේ වත්කම් ඉහළ යනවා ඩොලර් මිලට ගැනීම නිසා විදේශ වත්කම්. ඊට සාපේක්ෂව ඕන් මුදල් නිකුත් කරලා රුපියල් වගකීමුත් වැඩි කර ගන්න. එහෙමනම් දැන් අර අපි කලින් කියපු කතා ඔබට දැන් පැහැදිලි ඇති කියලා මම හිතනවා. කොහොමද මේ මහා බැංකුව ඒ වත්කම් වගකීම් වෙනස් වෙන්නේ? ඒ අනුව මුදල් ප්‍රමාණය කොහොමද පදනම් මුදල් ප්‍රමාණය වෙනස් වෙන්නේ කියලා. එතකොට පදනම් මුදල් නිකුත් කරන්න හේතු වන සාධක අපි හොයාගත්තා. ඒ සාධක තමයි මහා බැංකුවේ වත්කම් යම්කිසි ප්‍රමාණයකට වැඩි කරන සාධක. ඒ වගේම අපි පදනම් මුදල් මහා බැංකුවට ඇවිල්ලා පදනම් මුදල් අඩු වෙන සාධක හොයාගත්තා. ඒ සාධක තමයි මහා බැංකුවේ වත්කම් යම්කිසි විදිහකට අඩු කරන්නට හේතු වන සාධක. right? ඒතර මේක තමයි ක්‍රියාවලිය. ඒත් අපි ආපහු සරලව ගත්තොත් මුදල් සැපයුම් සාධක. එතකොට මේ මුදල් තොගය අඩු වැඩි කිරීමට හේතු වන සාධක මොනවද කියන එක තමයි මේක කියන්නේ. එතකොට මහා බැංකුව රජයට ණය දීම
ඔබ දන්නවා දැන් රජයට ණය දුන්නා කියන්නේ මුදල් සැපයීම ඉහළ යනවා. පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මහා බැංකුව වාණිජ බැංකුව වලට ණය දීම ඔන්න පදනම් මුදල් ප්‍රමාණය ඉහළ යනවා. මුදල් සැපයීම ඉහළ යනවා. මහා බැංකුව විදේශ විනිමය මිලට ගැනීම ඔන්න විදේශ විනිමය මිලට ගන්නවා. ඩොලර් අරගෙන සංචිතයට දාගෙන රුපියල් නිකුත් කරනවා. එහෙනම් මුදල් සැපයීම ඉහළ යනවා. පදනම් මුදල් වැඩි වෙනවා. ඊළඟට සංසරණයේ පවතින මුදල් ඉවත් වෙලා නැවත මහා බැංකුවට එන්න එහෙමත් නැත්නම් මුදල් සැපයීම අඩු වීමට බලපාන සාධක අපි දන්නවා. මහා බැංකුව රජයේ ණය මහා බැංකුවට රජය ගත්ත ණය ගෙවනකොට රුපියල් එනවා මහා බැංකුවට මුදල් සැපයීම අඩු වෙනවා. මහා බැංකුවේ වත්කමුත් අඩු වෙනවා. වාණිජ බැංකුව මහා බැංකුවට ණය ගෙවනකොට රුපියල් ටික මහා බැංකුවට එනවා. ඒ අනුව මුදල් සැපයීම අඩු වෙනවා. ඒට සාපේක්ෂව වාණිජ බැංකුවේ වත්කමුත් අඩු වෙනවා. මහා බැංකුව විදේශ විනිමය විකුණුපුවාම විදේශ සංචිතවල තියෙන විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙනවා. ඒ අනුව ශුද්ධ විදේශීය වත්කම් අඩු වෙනවා. එහෙම අඩු වෙලා අඩු වෙනකොට ඒට සාපේක්ෂව රුපියල් බැංකුව ඇතුළට එනවා. ඒ කියන්නේ පදනම් මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මුදල් සැපයීම අඩු වෙනවා. ඒත් මේ ටික ඔබ හොඳට තේරුම් නැත්නම් ආයි පාරක් අහලා මේක කියවලා අවබෝධ කරගන්න. තවදුරටත් තේරුම් නැත්නම් ඔබට පුළුවන් මගෙන් පසුවට ප්‍රශ්න කරන්න. right. එහෙමනම් දැන් මම ඔබට දෙනවා පොඩි එක්සර්සයිස් එකක්. right. දැන් මට කියන්න මේකේ මොකද වෙන්නේ කියලා. පදනම් මුදල් කෙරෙහි බලපාන සාධක. මහා බැංකුව විසින් රජයේ සමග විදේශ විනිමය ගනුදෙනු කිරීම, මිලදී ගැනීම, විකිණීම. මහා බැංකුවට විදේශ විනිමය මිලදී ගැනීම 1 කියලා අපි මේක කියමු. 1 2 3 4 5 6. දැන් මට ඕගොල්ලෝ කියන්න 1 2 ගත්තම 1 2 3 4 5 6 ගත්තම මේවායේදී පදනම් මුදල් ඉහළ යනවා නම් ප්ලස් කියන්න, පදනම් මුදල් පහළ යනවා නම් මයිනස් කියන්න. එහෙම නැත්නම් කතා කරලා කියන්න, නැත්නම් chat එකේ දාන්න. එතකොට 1 මම පළවෙනි එක විතරක් කියන්නම් ඔබට. නෑ මම මේක කියන්නම්. 1 මහා බැංකුව විදේශ විනිමය මිලට ගන්න. මිලට ගත්තාම මොකද වෙන්නේ? විදේශ විනිමය මිලට ගන්නවා කියන්නේ රුපියල් දෙන්න ඕනේ නේ. රුපියල් දීලානේ මිලට ගන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? එකේදී පදනම් මුදල් ප්‍රමාණය ඉහළ යනවා. මොකද ඔයා රුපියල් නිකුත් කරලා තමයි ඩොලර් ගන්නේ. ඒතකොට විදේශ සංචිත වැඩි වෙනවා, පදනම් මුදල් වැඩි වෙනවා. විදේශ විනිමය විකුණුවා මොකද වෙන්නේ? 2. දෙකේදී මොකද වෙන්නේ? විදේශ විනිමය විකුණුවාම විදේශ සංචිත අඩු වෙනවා. විකුණන විදේශ විනිමය වලට සාපේක්ෂව රුපියල් ඇතුළට එනවා. එහෙනම් මොකද වෙන්නේ? ඔන්න අඩු වෙනවා. දැන් මේ විදිහට 3 4 5 6 දී මොකද වෙන්නේ? කියන්න බලන්න. 3 + 4 - 5 + 6 - නවීනි උත්තරයක් දීලා තියෙනවා. අනිත් අය කොහමද? chat එකේ දාන්න පුළුවන්, ඔබට කතා කරන්නත් පුළුවන්. අනිත් අය මොකද හිතන්නේ? 3+ කෝෂිල. right. අනිත් ඒවා කොහමද එතකොට? 4 5 6 3 + 4 - 5 + 6 - දුලංජලි. right. කෝෂිල අන්තය දාන දිලිනිත් දාලා තියෙනවා. right. සඳුනි දැම්ම. සනුදිනේ සනුදි. right. ක්‍රිස්ටිනා ඉෂාරා. right. ෆාතිමත් හරි. right. සතුටුයි. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේ concept එක තේරිලා තියෙනවා. ඕගොල්ලෝ දාපු උත්තර හරි. හරි. එතකොට අපි දන්නවා මෙතනදී අපි ගත්තොත් එහෙම මහා බැංකුව විදේශ විනිමය මිලට ගැනීම පදනම් මුදල් ඉහළ යනවා. මහා බැංකුව විදේශ විනිමය විකිණීම පදනම් මුදල් පහළ යනවා. මහා බැංකුව රජයට ණය දුන් විට පදනම් මුදල් ඉහළ යනවා. රජයේ ණය ගෙවනකොට පදනම් මුදල් අඩු වෙනවා. වාණිජ බැංකුවට ණය දුන්නම පදනම් මුදල් ඉහළ යනවා. වාණිජ බැංකුව ණය ගෙවුවම පදනම් මුදල් අඩු වෙනවා. right.
ඔබ කිව්වා හරියට හරි. එහෙනම් බොහොම හොඳයි. මං හිතනවා ඔබට දැන් හොඳින් තේරුම් අරගෙන ඇති කියලා. right. දැන් මේකේ මේ දැන් ඔබ මං හිතන්නේ පදනම් මුදල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. දැන් පදනම් මුදල් වලට පස්සේ අපි ගමන් කරමු මුදල් මැවීම කියන concept එකට. right. ඒතර පදනම් මුදල් වලට පස්සේ අපි යන්නේ මුදල් මැවීම කියන concept එකට. right. ඒතර පදනම් මුදල් සම්බන්ධයෙන් ඔබට යම් කිසි මේ ප්‍රධාන ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන් හැමෝටම පොදු එකක්. එහෙම නැත්නම් ඔබට පන්ති අවසානයේදී ක්ලැරිෆයි කරගන්න පුළුවන්. මොන හරි තියෙනවද කතා කරන්න අපි එතනින් ඒ ඉස්සරහට යන්න. හරි. හරි. එහෙමනම් අපි ඉස්සරහට යමු. දැන් අපි යන්නේ මුදල් මැවීම කියන concept එකට. ඒතර මේ මුදල් මැවීම කියන concept එක මම ඔබට පැහැදිලි කරන්න. ඔබ මේ උදාහරණය හැබැයි හරියට බලන් ඉන්න ඕනේ. මොකද මේක එකපාරක් පැහැදිලි කරාට පස්සේ 3-4 පාරක් පැහැදිලි කරන්න අමාරුයි. ඒ නිසා මේක ඉතා හොඳින් ඔබ බලන්න. අපි ඊට පස්සේ මේක එකපාරක් අපි කරමු. එතකොට ඔයගලන්ට මේක පැහැදිලි වෙයි. රයිට්. හැබැයි මාත් එක්කම ඉන්න ඕනේ concentrate කරලා. right. දැන් අපි හිතමු දැන් මේ කතන්දරය අහගන්න මේක හරියටම කන්සන්ට්‍රේට් කරන්න. අපි හිතමු පදනම් මුදල් රුපියල් 1000ක් මහා බැංකුව නිකුත් කරනවා. මහා බැංකුව රුපියල් 1000ක් පදනම් මුදල් නිකුත් කරනවා. එතකොට මේ පදනම් මුදල් හම්බෙන කෙනා යම් කිසි කෙනෙකුට මේ පදනම් මුදල් හම්බුණා කියලා. මේ පදනම් මුදල් හම්බෙන කෙනා රුපියල් 200ක් සාක්කුවේ පර්ස් එකේ දාගෙන තමන්ගේ වියදමට රුපියල් 800ක් ඒ කියන බැංකුවේ තැන්පත් කරනවා. හරිම සරලයි. රුපියල් 1000ක් පදනම් මුදල් හම්බුණා. ඒ හම්බෙච්ච සල්ලි වලින් රුපියල් 200ක් සාක්කුවේ දාගෙන රුපියල් 800ක් මෙයා ඒ කියන බැංකුවේ තැන්පත් කරා. right. දැන් අපි හිතමු මේ තැන්පත් මේ අපි උදාහරණයක් ගමුකෝ. මෙතන අපි ඉන්න අයකින් අපි හිතමු මේ දුලංජලි කියලා. දුලංජලිට තමයි මේ රුපියල් 1000 හම්බුනේ. දුලංජලි මොකද කරන්නේ? රුපියල් 200ක් අතේ තියාගෙන දුලංජලි ගිහිල්ලා ඒ කියන බැංකුවේ රුපියල් 800ක් දානවා. right. 800ක් දැම්මා. දැන් ඊළඟට අපි බලමු ඒ කියන බැංකුව මොකද කරන්නේ. ඒ කියන බැංකුව මේ රුපියල් 800 නිකන් පෙට්ටියක දාලා අරන් තියන්නේ නැහනේ. එයා ඒක එයාගේ ව්‍යාපාර කටයුතු වලට පාවිච්චි කරනවා. මොකද්ද ඒ කියන බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත? ඒ කියන බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික කටයුතු තමයි ණය දීම. ණය දීමනේ. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයා 10%ක ප්‍රමාණයක් දැන් මෙයා ණය දෙන්න යනවා මේ රුපියල් 800. මේ රුපියල් 800 ණය දෙන්න යනකොට මහා බැංකුව මෙයාට කියනවා ඔයා ඔය රුපියල් 800ම ණයට දීලා බැරි වෙලාවත් ණය ගෙව්වේ නැත්තම් හරි ගැටලුවක් ඇති වුණොත් කීයක්වත් අතේ නැහැ. එහෙම කරන්න බෑ. ඔයා යම් කිසි ගාණක් අරන් තියන්න ඕනේ මහා බැංකුවේ කියලා. ඒක මහා බැංකුව ප්‍රකාශ කරන්නේ එයාගේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පාවිච්චි කරලා. මේ උදාහරණයට අපි හිතමු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මේ අදාළ තැනේ 10%යි කියලා. එතකොට statutory reserve ratio කියලා තියෙන්නේ ඒකයි. statutory reserve ratio ඒ කියන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අපි හිතමු 10%යි කියලා. ඒ කියන්නේ ඒ කියන බැංකුව හෝ මේ අදාළ බැංකු ක්‍රමයේ තියෙන බැංකු තමන්ට තැන්පතුවක් ආපුවම ණය දෙන්නට පෙර ඒ අදාළ තැන්පතු ප්‍රමාණයෙන් 10%ක් මහා බැංකුවේ තැන්පත් කළ යුතුයි කියන එක තමයි මේ කියන්නේ.
දැන් ඔන්න ඒක ආවා. ඒ කියන්නේ රුපියල් 80ක් තැන්පත් කරන්න එපා. රුපියල් 80ක් තැන්පත් කරන්න. ඊළඟට බැංකුවට කල්පනා වෙනවා දැන් මම මේ 80 තැන්පත් කරා. ඒ කියන්නේ මට 720ක් ණය දෙන්න පුළුවන්. දැන් හැබැයි මේ ඔක්කොම ණයට දුන්නොත් එහෙම කවුරු හරි විත්ඩ්‍රෝ කරන්න ආවොත් එදිනෙදා විත්ඩ්‍රෝවල්ස් වලට සල්ලිකෝ. ඒතර බැංකුවකට හම්බෙන තැන්පතු ඔක්කොම ණයට දුන්නොත් එහෙම එදිනෙදා විත්ඩ්‍රෝවල්ස් වලට දෙන්න සල්ලි නැතුව යනවා නේ. එහෙමනම් බැංකු සාමාන්‍යයෙන් Tamanට ලැබෙන සියලුම මුදල් ණයට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ යම්කිසි ප්‍රමාණයක් බැංකුවේ තියා ගන්නවා එදිනෙදා ගනුදෙනු වලට පාවිච්චි කරන්න. අපි ඒක හඳුන්වමුකෝ excess reserve ratio කියලා. ඒකට ඒක තමයි අපි මෙතන හැඳින්වුවේ excess reserve ratio කියලා. මේ හැඳින්වුවේ මහා බැංකුවේ තියන්න ඕන ගා. අපි හිතමු මේ බැංකුව මේ 5% තමන්ගේ අවශ්‍යතා සඳහා තියාගන්න. හරි. එහෙමනම් මොකද වෙන්නේ? මේ බැංක් ඒ ණය දෙන්න ඉස්සෙල්ලා රුපියල් 80ක් SRR කියන්නේ statutory reserve ratio මහා බැංකුවේ තැන්පත් කරනවා ව්‍යවස්ථාපිත සංචිතානුපාතය කියලා. ඒ වගේම එයා එදිනෙදා ව්‍යාපාර කටයුතු සඳහා බැංකුවේ තව රුපියල් 40ක් තියා ගන්නවා ණය දෙන්න නැතුව. එතකොට all together එකතුව ගත්තොත් රුපියල් 120ක් මෙයා ණය දෙන්නේ නැතුව අයින් කරගන්න. 120ක් ණය නොදී අයින් කරගන්නවා. එහෙමනම් මේ 800න් 120ක් අයින් වුණා කියන්නේ මෙයා රුපියල් 680ක් ණය දෙනවා. 800න් 120ක් අඩු කරලා රුපියල් 680ක් මෙයා ණය දෙනවා. දැන් අපි හිතමු මේ ණය ගන්නවයි කියලා අපේ තව යාළුවෙක් අපි හිතමු කෝෂිල ගන්නවා මේ ණය ටික. කෝෂිලානේ. කෝෂිලා වෙන්න ඕනේ. හරි. කෝෂිලා ගන්නවා කියලා හිතමුකෝ මේ ණය. හරි. දැන් එතකොට 680ක ණයක් ගත්තා. දැන් කෝෂිලා මොකද කරන්නේ? රුපියල් 180ක් පර්ස් එකේ දාගෙන බැංක් B එකට ගිහිල්ලා කෝෂිලාගේ බැංකුව තමයි බැංක් B එක. එයා බැංක් B එකට ගිහිල්ලා ඉතුරු රුපියල් 500 එයාගේ සේවිංස් account එකට දානවා. රුපියල් 500 සේවිංස් account එකට දානවා. දැන් ඔන්න මේ කිසි වැරදක් නැහැ. ඔන්න කතාව ගියා ඉස්සරහට. එතකොට දැන් බැංක් B එක B කියන බැංකුවත් අර විදියටම 10%ක් අයින් කරනවා ව්‍යවස්ථාපිත සංචිතානුපාතය කියලා මහා බැංකුවේ තැන්පතු හැටියට. යන රුපියල් 50ක් එයා අයින් කරනවා. ඊළඟට එයා තමන්ගේ බැංකුවේ එදිනෙදා කටයුතු සඳහා 5%ක් තියා ගන්නවා. ඒ කියන්නේ අපි හිතමු මෙයා රුපියල් 25ක් බැංකුවේ එදිනෙදා කටයුතු සඳහා දැන් මෙයා තියා ගන්නවා. හරි. එතකොට රුපියල් 50ක් ව්‍යවස්ථාපිත සංචිතානුපාතය කියලා අයින් කරා. රුපියල් 25ක් එදිනෙදා වැඩ කටයුතු වලට තියාගත්තා. ඒ කියන්නේ මෙයා රුපියල් 75ක් අයින් කරා. එතකොට 500න් රුපියල් 75ක් අඩු කරලා ඉතුරු ටික මෙයා ණය දෙනවා. ඒ රුපියල් 425ක් ණය දෙනවා. දැන් අපි හිතමු මේ ණය ගන්නවයි කියලා ඔමිලා. හරි. ඔමිලා ගන්නවා මේ ණය ටික. හරි. මේ ණය ටික ගත්තට මේ 425 ණයට අරගෙන ඔමිලා මොකද කරන්නේ? රුපියල් 25ක් පර්ස් එකේ දාගෙන රුපියල් 400ක් C කියන බැංකුවේ තමන්ගේ ඉතුරුම තැන්පතු වලට ගිහිලා දානවා. ඒත් ඔමිලාගේ account එකේ දැන් ඔන්න රුපියල් 400ක් තියෙනවා. දැන් මොකද කරන්නේ? බැංක් C මේ වැඩේම කරනවා. මේ විදියට දිගින් දිගටම මේ වැඩේ යනවා. මොකද්ද? ණය දෙනවා, තැන්පතු දානවා, තැන්පතු වලින් ආයි ණය දෙනවා, ණය දෙනවා, තැන්පතු දානවා, ආයි ණය දෙනවා. හරි. මේ විදියට යනවා. හරි. දැන් අපි එච්චර යන්නේ නැතුව දැන් අපි බලමුකෝ මෙතන. දැන් අපි ඇහුවොත් එහෙම දුලංජලිගෙන්. දුලංජලි සල්ලි කීයක් තියෙනවද? දුලංජලි කියනවා සර් මගේ අතේ රුපියල් 200යි බැංකුවේ රුපියල් 80යි. බැංකුවේ 800යි නේ. බැංකුවේ 800යි කියලා කියනවා. ඒක දුලංජලිට අනුව රුපියල් 1000ක් තියෙන්න ඕනේ දුලංජලිගේ අතේ. නේ.
දුරංජලිගේ අතේ රුපියල් 1000ක් තියෙනවා. ඊළඟට මම අහනවා කවුද කෝෂිකා කීයක් සල්ලි තියෙනවද? කෝෂිකා කියනවා මගේ අතේ රුපියල් 180ක් තියෙනවා, බැංකුවේ රුපියල් 500ක් තියෙනවා සර්, මගේ ගාව රුපියල් 680ක් තියෙනවා. දැන් කෝෂිකා වැරදිද? කෝෂිකා වැරදිත් නෑ. එයාගේ 180ක් අතේ තියෙනවා, බැංකුවේ රුපියල් 500ක් තියෙනවා, ඒ කියන්නේ 680යි. ඊපස්සේ මම අහනවා කාගෙන්ද? ඔමිලාගේ. ඔමිලා සල්ලි තියනවද? තියනවා කියනවා. කීයක් තියනවද? එයා කියනවා මගේ අතේ රුපියල් 25ක් තියෙනවා, බැංකුවේ account එකේ රුපියල් 400ක් තියෙනවා, ඒ අනුව සර් මගේ ගාව සල්ලි තියෙනවා රුපියල් 425ක් කියලා. දැන් ඔමිලා වැරදිත් නැහැ. ඔමිලා වැරදිත් නැහැ. ඒකට මේ කවුරුත් වැරදි නැහැ. ඒකට 1000ක් තියෙනවා කියනවා දුලන්ජලි, ඊළඟට කෝෂිකා කියන 680ක් තියෙනවා කියලා, ඔමිලා කියන 425ක් තියෙනවා. එතකොට දැන් මම අතේ තියෙන මුදල් වල එකතුව ගත්තොත් දුලන්ජලිගේ අතේ 200යි, කෝෂිකාගේ අතේ 180යි, ඔමිලාගේ අතේ 25යි, 405ක් තියෙනවා කියලා ඔයගොල්ලෝ කියලා තියෙනවා. ඊළඟට මම ගත්තොත් එහෙම බැංකුවේ තියෙන තැන්පතු ටික දුලන්ජලි කියලා මයගා සේවිංස් account එකේ 800ක් තියෙනවා කියනවා, කෝෂිකා කියනවා මයගා 500ක් තියෙනවා කියලා, ඔමිලා කියනවා මයගා 400ක් තියෙනවා කියලා. ඒ කියන්නේ 1700ක් තියෙනවා. දැන් එහෙම ගත්තොත් එහෙම මේ කට්ටියගෙන් මම ඇහුවොත් ඕගොල්ලෝ ගාව කොච්චර සල්ලි තියෙනවද මේ වෙලාවේ කියලා, ඕගොල්ලෝ කියනවා මේ වෙලාවෙස අද දවසේ මේ වෙලාවේ අපි ගාව රුපියල් 2105ක් තියෙනවා. කොහොමද එහෙම කියන්නේ? ඇයි බලන්න, දුලන්ජලි ගාව 1000ක් තියෙනවා සර්, කෝෂිකා ගාව 680ක් තියෙනවා, ඔමිලා ගාව 425ක් තියෙනවා, ඒ කියන්නේ අපි ගාව 2105ක් තියෙනවා. දැන් මෙන්න කතාව. දැන් මේ කවුරුත් වැරදි නැහැ. එහෙමනම් මේ දිනේ මේ වේලාවේ මුදල් ප්‍රමාණය ඇහුවොත් එහෙම ඕගොල්ලෝ ගාව තියෙන දැන් ඕගොල්ලෝ කියන 2105ක් තියෙනවා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි කීයද නිකුත් කරේ? අපි නිකුත් කරේ රුපියල් 1000යි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? රුපියල් 1000යි අපි ඕගොල්ලන්ට ආර්ථිකයට නිකුත් කරේ. නමුත් දැන් ඕගොල්ලෝ ටික කියනවා මට 2105ක් අතේ තියෙනවා කියලා. 2105ක් අතේ තියෙනවා කියලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මහා බැංකුව පදනම් මුදල් 1000ක් නිකුත් කරලා තියෙනවා. මේ නිකුත් කරපු පදනම් මුදල් 1000 බැංකු ක්‍රමයේ තැන්පතු ගැනීම ණය කියන ක්‍රමය පාවිච්චි වෙලා මොකද වෙලා තියෙන්නේ? 2105ක් බවට පත් වෙනවා. ඒ මෙතන වෙන මොකුත් උනේ නැහැ. ණය ගත්ත තැන්පතු දැම්මා නේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? පදනම් මුදල් 1000ක් නිකුත් කරා. ඒ නිකුත් කරව පදනම් මුදල් 1000 2105ක් බවට පත් වුණා. ඒ පත් උනේ කොහොමද කියලා අහුවොත් දෙකයි අපි කරේ. තැන්පතු දැම්මා, ණය දැම්මා. ණය ගත්තා. උත්තර තමයි කරේ. වෙන කිසි දෙයක් කරේ නෑ මුදල් වලට. මේක කරලා ඉවර වෙනකොට අත ඇති මුදල් 405ක් වුණා. බැංකුවේ තැන්පතු 1700ක් වුණා. ඒ අනුව මෙන්න 2105කට වැඩි වුණා. 2105කට වැඩි වුණා. දැන් මේ පදනම් මුදල් 1000 කෙලින්ම 2105කට වැඩි වුණා. කොහොමද වැඩි වුණේ? මෙන්න මේ කාර්ය නිසා. තැන්පතු දීම සහ ණය, තැන්පතු ගැනීම සහ ණය දීම කියන වැඩේ නිසා. දැන් මේක අපි සරලව ගත්තොත් එහෙම මොකද වෙලා තියෙන්නේ? පදනම් මුදල් ප්‍රමාණය නිකුත් කරේ රුපියල් 1000යි. දැන් ඒක රුපියල් 2105කට වැඩි වෙලා තියෙනවා නේ. රුපියල් 2105කට වැඩි වෙලා තියෙනවා. කොහොමද වැඩි වුනේ? හරිම සරලව මෙන්න මේ කාර්ය දෙකෙන් තැන්පතු දීම සහ ණය දීම ක්‍රමය. කොහොමද මේ 2105 තියෙන්නේ? දැන් අපිට පේනවා අතේ 405යි, බැංකුවේ ඩිපොසිට් රේට් 1400.
එහෙනම් ඔන්න මෙතනදී අපිට කියන්න පුළුවන් වෙලා තියෙනවා කියලා මොකද්ද? මුදල් මැවීමක්. මුදල් මැවීමක් වෙලා තියෙනවා. පදනම් මුදල් 1000 එකපාරට 2105ක් වෙලා තියෙනවා මැජික් එකකින්. මොකද්ද කවුද මැජික් එක කරේ? බැංකු ක්‍රමය. කොහොමද මැජික් එක කරේ? තැන්පතු බාර ගැනීම සහ ණය දීම කියන කාර්යය සිදු කිරීම. වෙන මොකුත් කරේ නෑ. උත්තරයි කරේ. ඔන්න එහෙමනම් දැන් අපිට පේනවා මුදල් මැවීම. එහෙමනම් අපිට පේනවා පදනම් මුදල් කොච්චර ගුණයකින් වර්ධනය වුණාද කියලා ඇහුවොත් පදනම් මුදල් 1000යි නිකුත් කරේ. නමුත් මුදල් සැපයීම 2105ට වැඩි වුණා. ඒ කියන්නේ 2.1.5 ගුණයකින් වර්ධනය වෙලා තියෙනවා. පදනම් මුදල් 1000යි සමස්තය 2105ට වැඩි වුණා. කියන්නේ මුදල් සැපයීම 2105යි නිකුත් කරපු ගාන 1000යි. එහෙනම් මේ 1000 2105ක් බවට පත් වුණා. ඒ කියන්නේ 2.1.5 ගුණයකින් වැඩි වුණා. එතකොට මේ කොච්චර ගුණයකින් වැඩි වුණාද කියන එක අපි හොයාගන්නවා. මොකකින්ද? මුදල් ගුණකය. මුදල් ගුණකය කියලා කියන්නේ ඔබට පේනවා මුදල් සැපයීම බෙදීම පදනම් මුදල්. ඒ කියන්නේ මුදල් සැපයීම කියන්නේ යම් දිනක වේලාවක තිබෙනා වූ මුදල් තොගය ඊළඟට අපි බෙදනවා මහා බැංකුව ඇත්තටම නිකුත් කරපු පදනම් මුදල් ප්‍රමාණය. ඒතර ඔබට පේනවා මුදල් තොගය කියලා කියන එකේ විශාල ප්‍රමාණයක් තියෙන පුළුවන්. මොකද මුදල් තොගය ගන්නකොට අපි ගන්නවා අතැති මුදල් බැංකුවල තැන්පතු මේවා ගන්නවා. ඒතකොට මුදල් තොගය මිනිස්සුගේ මුදල් කී කොච්චරක් තියෙනවද කියලා මිනිස්සු ඒවා කියනවනේ. අතේ මෙච්චරයි account එකේ මෙච්චරයි කියලා. ඒතර මුදල් සැපයීම කියලා ගත්තම අපි කියනවා මේ මිනිසුන්ගේ අතේ මෙච්චර මුදල් තියෙනවා. යම් දිනක වෙලාවක. හැබැයි මහ බැංකුව නිකුත් කරලා තියෙන්නේ මෙච්චරයි. ඒතර මේක නම් කියනවා මිනිසුන්ගේ අතේ අහපුවම කියනවා 2105ක් තියෙනවා කියන. නමුත් මහ බැංකුව නිකුත් කරලා තියෙන්නේ 1000යි. එහෙනම් මේ ආර්ථිකයේ මුදල් නිකුත් කරපුවා 2.1.5 ගුණයකින් වර්ධනය වෙලා. 2.1.5 ගුණයකින් වර්ධනය වෙලා. එහෙමනම් මේ ආර්ථිකයට අපි මුදල් දැම්මොත් තව රුපියල් 1000ක් දැම්මොත් මේකම තමයි වෙන්නේ. තව රුපියල් 1000 දැම්මොත් මේකම තමයි. එහෙනම් අපි කියනවා මුදල් ගුණකය ඔබ දන්නවා නම් ඔබට කියන්න පුළුවන් මහ බැංකුව පදනම් මුදල් යම්කිසි ප්‍රමාණයක් නිකුත් කරපුවම ආර්ථිකයට මුදල් සැපයීමක කොච්චරකින් වැඩි වෙනවද කියලා. දැන් අපි මෙතන හොයාගත්තා මුදල් ගුණකය 2105යි 2.1.5යි කියලා. එතකොට මේ තව රුපියල් 1000ක් නිකුත් කරොත් අපි දන්න තව 2105ක් හැදෙනවා. 2000ක් නිකුත් කරොත් 4000ක් වෙනවා. 4210ක්. එහෙනම් මේ මුදල් ගුණකය දන්නවා කියන්නේ ඔයාට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයකට. මොකද්ද ප්‍රශ්නේ? මහා බැංකුව පදනම් මුදල් යම්කිසි ප්‍රමාණයක් නිකුත් කරොත් මුදල් සැපයීම කොච්චරකින් වැඩි වෙයිද කියලා ඇහුවොත් ඔයාට පුළුවන් පදනම් මුදල් වැඩි කරන්න මොකෙන්ද මුදල් ගුණකයෙන් වැඩි කරලා කියන්න මෙච්චරකින් වැඩි වෙනවා. මුදල් ගුණකය කියන්නේ මුදල් සැපයීම බෙදීම පදනම් මුදල්. මේක අපිට පෙන්වන්න පුළුවන් මේ විදිහට මුදල් සැපයීම සමානයි මුදල් ගුණකය වැඩි කිරීම පදනම් මුදල්. මුදල් සැපයීම සමානයි මුදල් ගුණකය වැඩි කිරීම පදනම් මුදල්. කැපිටල් M සමානයි M වැඩි කිරීම B. එහෙමනම් ඩෙල්ටා M කියන්නේ මුදල් සැපයීමේ වෙනස් වීම සමානයි මුදල් ගුණකයේ වෙනස් වීම හා පදනම් මුදල් වල වෙනස් වීම. එහෙමනම් අපිට මේකෙන් හොඳ දෙයක් ගන්න පුළුවන්. ඒ තමයි මුදල් ගුණකය කෙටි කාලයේදී ස්ථාවර නම්. කියන්නේ මේ මුදල් ගුණකය කියන එක කෙටි කාලයේදී ස්ථාවර නම් මුදල් සැපයීම සමානයි පදනම් මුදල්. ඒ කියන්නේ මුදල් සැපයීම බෙහෙවත් ආර්ථිකයේ යම් දිනක වේලාවක මහජනයා ඇති මුදල් ප්‍රමාණය බලපානවා ඍජුවම මහා බැංකුව නිකුත් කරන මුදල් ප්‍රමාණය.
මහා බැංකුව පදනම් මුදල් නිකුත් කිරීම අඩු වැඩි කිරීම මගින් ආර්ථිකයේ තිබෙන්නා වූ මුදල් තොගයට බලපෑම් එල්ල කළ හැකි කියලා අපිට මේකෙදී නිගමනයකට එන්න පුළුවන්. මේක ඔබට හොඳට පාඩම් වෙලා තියෙන්න ඕනේ. මුදල් සැපයීම සමානයි මුදල් ගුණකයේ වැඩි කිරීම පදනම් මුදල්. ඒ වගේම ඔබට මතක තියෙන්නට ඕනේ කෙටි කාලයේදී මුදල් ගුණකය ස්ථාවර නම් ඒ අනුව මුදල් සැපයීම සමානයි පදනම් මුදල් වෙනවා. ඒ කියන්නේ මුදල් සැපයීමේ වෙනස් වීමට පදනම් මුදල් වල වෙනස් වීම හේතු වෙනවා, ඍජුවම හේතු වෙනවා. එහෙමනම් දැන් ඔන්න අපිට තව දෙයක් හිතන්න පුළුවන්. ඒ කියන්නේ පදනම් මුදල් වැඩි වුණොත්, ඒ කියන්නේ මහා බැංකුව වැඩිපුර මුදල් නිකුත් කරොත් ආර්ථිකයට මුදල් සැපයීම වැඩි වෙනවා. ඒ කියන්නේ මහ ජනතාව අතර තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මුදල් තොගය වැඩි වෙනවා. මිනිස්සු අතේ සල්ලි වැඩි වුණොත් මිනිස්සු මොකද කරන්නේ? ඒ සල්ලි පාවිච්චි කරලා භාණ්ඩ හා සේවා මිලට ගන්න උත්සාහ කරනවා. එතකොට භාණ්ඩ හා සේවා මිලට ගන්න උත්සාහ කරනවා කියන්නේ ඉල්ලුම වැඩි වෙනවා. එතකොට ඉල්ලුම වැඩි වුණොත් කෙටි කාලයේදී සප්ලයි එක වැඩි වෙන්නේ නැහැ. මොකද අපි හිතමු මිනිස්සු වැඩිපුර ඛණ්ඩ ඉල්ලනකොට මේ ඕවර්නයිට් වගා බිම් වලින් එළවලු හම්බෙන්නේ නැහැ. කාලයක් යනවා. ඉතින් මේ විදිහට සැපයීම වැඩි වෙන්නේ යම් කිසි කාලයක් යනවා. එතකොට සැපයීම වැඩි නොවි ඉල්ලුම වැඩි වුණොත් මොකද වෙන්නේ? භාණ්ඩවල මිල මට්ටම ඉහළ යනවා. භාණ්ඩවල මිල මට්ටම ඉහළ යන මොකද යනකොට අපි මොකද කියන්නේ? ඔන්න උද්දමනය වැඩි වෙනවා. එහෙනම් දැන් ඔබට ලස්සන කතාවක් මෙතනදී හැදෙනවා. දැන් අපි අහලා තියෙනවා ඇතැම් පුද්ගලයෝ කියනවා මේ මහ බැංකුවෙන් සල්ලි අච්චු ගහලා නිකුත් කරොත් එහෙම උද්දමනය වැඩි වෙනවා කියලා. දැන් ඔබට ඒක තේරෙනවා කොහොමද වෙන්නේ කියලා. දැන් පළවෙනි එක තමයි මහ බැංකුව නිකන් සල්ලි අච්චු ගහන්නේ. අනිවාර්යයෙන්ම මහ බැංකුව සල්ලි නිකුත් කරනවා නම් දැන් ඔබට තේරෙන්න ඕනේ ඒ නිකුත් කරන්නේ එක්ක සුද්ධ දේශීය වත්කම් ඉහළ නංවගෙන එහෙම නැත්නම් සුද්ධ විදේශීය වත්කම් ඉහළ නංවගෙන. ඉතින් යම් කිසි ක්‍රමයකින් අපි හිතමු මහ බැංකුව පදනම් මුදල් නිකුත් කරා කියලා. පදනම් මුදල් නිකුත් කරොත් මේ සමීකරණයට අනුව ඔබට පේනවා පදනම් මුදල් වල වැඩිවීම ඍජුවම මුදල් තොගය හෙවත් මුදල් සැපයීම වැඩි කිරීමට බලපානවායි කියලා. ඒත් අපිට කියන්න පුළුවන් මුදල් සැපයීම වැඩි වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ අතේ සල්ලි ගැවසෙනවා, සල්ලි වැඩි. එතකොට ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට කෙටි කාලයකදී ඊට සාපේක්ෂව සැපයීම වැඩි වුණේ නැත්නම් අධික ඉල්ලුම නිසා භාණ්ඩවල මිල මට්ටම් ඉහළ යනවා. එහෙනම් උද්දමනය ඇති වෙනවා. ඒතර උද්දමනය ඇති වෙද්දි මොකද වෙන්නේ? අන්න ආයෙ ගිහිල්ලා අපි පරණ පාඩම මතක් කරගන්න. උද්දමනය ඇති වෙනවා කියන්නේ භාණ්ඩවල මිල මට්ටම ඉහළ ගිහලා උද්දමනය ඇති වෙනකොට මොකද වෙන්නේ? මුදලේ අගය පල්ලෙහාට යනවා. එහෙනම් රුපියලේ නැත්නම් මුදලේ ක්‍රය ශක්තිය පහළට යනවා. මේ විදිහට ඔබට තර්ක කරන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ අනුව ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනේ මේවායේ තියෙන අන්තර් සම්බන්ධතාවය. හරි. දැන් මම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. මුදල් ගුණකය 5.5 නම් පදනම් මුදල් රුපියල් 1000ක් නිකුත් කළ විට කුමක් සිදුවේද? right. ඔබට පුළුවන් එක්ක chat එකේ උත්තරේ දාන්න නැත්නම් මට කතා කරලා උත්තරේ කියන්න. right. කියන්න බෑ. එක්ක කතා කරලා උත්තරේ කියන්නේ නැත්නම් chat එකේ දාන්නත් පුළුවන්. මම පොඩි වෙලාවක් දෙන්නම් කරන්නකෝ බලන්න. ප්‍රශ්නේ මතකනේ. මුදල් ගුණකය 5.5ක් නම් පදනම් මුදල් රුපියල් 1000ක් නිකුත් කළ විට කුමක් සිදුවේද?
right right බොහොම හොඳයි උත්තර හරියටම හරි. එතකොට අපි දන්නවා මුදල් මේ උත්තරේනේ 5500යි. කොහොමද අපි එහෙම කියන්නේ මුදල් සැපයීම සමානයි මුදල් ගුණකයේ වැඩි කිරීම පදනම් මුදල් ගුණකයේ 5.5යි පදනම් මුදල් ප්‍රමාණය 10යි. එහෙමනම් මුදල් සැපයීම 5500කින් වැඩි වෙනවා. 5500කින් වැඩි වෙනවා. right බොහොම හොඳයි. විභාගයේදී ඔබ මේ විදිහට ලස්සනට ලියන්න. එතකොට ඔබට මේ අන්තිම උත්තරේ පොඩ්ඩක් එහෙම වුණත් එක්සැමිනර් දන්නවා ඔබ මේක මේ සබ්ජෙක්ට් එක දන්නවා කියලා. ඒ නිසා මේ එකපාරට 5500 නොදා විභාගයේදී ඔහොම කරන්න. මේකෙදි කරාට කමක් නැහැ. හරි. right. දැන් අපි මේ බලන්නේ මුදල් සමස්තවල ප්‍රවණතා. එතකොට මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ 2020 සහ 2019 මුදල් ගුණකය M2B පාවිච්චි කරලා ගණනය කරපු මුදල් ගුණකය. right. M2B පාවිච්චි කරලා ගණනය කරපු මුදල් ගුණකය. එතකොට ඔබට පේනවා 2019 ගත්තම ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම M2B මේ තියෙන M2B මේක අපි බෙදනවා සංචිත මුදල් වලින්. එතකොට අපිට එනවා 8.18යි. right. ඊළඟට 2020 ගත්තම අපි ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම බිලියන 9405.7 බෙදෙනවා සංචිත මුදල් ප්‍රමාණය 964.4. එතකොට අපිට එනවා 9.75 කියලා. හරි. එතකොට මේ M2B භාවිතා කරලා තමයි මේ මුදල් ගුණකය ගණනය කිරීම සිදු කරලා තියෙන්නේ. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම භාවිතා කරලා. හරි. එතකොට ඔන්න ඔබට බලා ගන්න පුළුවන් කොහොමද මේ තත්ත්වය කියලා. right. එහෙමනම් දැන් අපිට මේ කතා කරපු දේවල් අනුව වැටහිච්ච දෙයක් තියෙනවා. ඒ තමයි මුදල් සැපයීම කාරණා දෙකක් මත පදනම් වෙනවා. එකක් තමයි පදනම් මුදල්, අනික් එක තමයි මුදල් ගුණකය. එහෙමනම් මුදල් සැපයීමේ වෙනස්කම් සිදු වෙන්නේ කොහොමද කියලා අහුවොත් අපි බලන්න ඕනේ තැන් දෙකක් තියෙනවා. අපි බලන්න ඕනේ පදනම් මුදල් දිහා, ඒ වගේම මුදල් ගුණකය දිහා. අපි පදනම් මුදල් දිහා බැලුවොත් පදනම් මුදල් වෙනස් වීමට බලපාන විවිධ සාධක අපිට හොයා ගන්න පුළුවන්. එහෙමනම් අපි දන්නවා මේ සාධක මත මෙන්න මේ සාධක මත පදනම් මුදල් වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වුණොත් ඒකෙන් මුදල් සැපයීමට බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියලා. මොනවාද මේ සාධක? මහා බැංකුව සහ රජය මගින් විදේශ විනිමය ගනුදෙනු කිරීම. මේක ඉගෙන ගත්තා නේ. මහා බැංකුව විදේශ විනිමය මිලට ගත්තොත් පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. විදේශ විනිමය විකුණුවොත් පදනම් මුදල් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් පදනම් මුදල් ප්‍රමාණය අඩු වැඩි වෙනකොට ඊට සාපේක්ෂව මුදල් සැපයීම අඩු වැඩි වීම වෙනවා. මහා බැංකුව රජයට ණය දීම, ණය දුන්නම පදනම් මුදල් වැඩි වෙනවා, මුදල් සැපයීම වැඩි වෙනවා. මහා බැංකුව වාණිජ බැංකුවලට ණය දීම මොකද වෙන්නේ? පදනම් මුදල් වැඩි වෙනවා, මුදල් සැපයීම වැඩි වෙනවා. මහා බැංකුවේ ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් වලදී පදනම් මුදල් ප්‍රමාණය අඩු වෙනවා, මුදල් සැපයීම අඩු වෙනවා. මහා බැංකුවේ වෙනත් සුද්ධවත්කම් ඉහළ ගියොත් එහෙම පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. පහළ ගියොත් පදනම් මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මහා බැංකුවේ මහා බැංකුව ලාභ ලැබපුවම ඒ ලාභ ඔවුන් රජයට ලබා දෙනවා. ඒ අනුව පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මහා බැංකු සුරකුම්පත් නිකුත් කරපුවාම පදනම් මුදල් මහා බැංකුවට ඇවිල්ලා සුරකුම්පත් එළියට යනවා. එතකොට ඔන්න මුදල් සැපයීම අඩු වෙනවා, පදනම් මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට අනිත් පැත්තේ මේක එක පැත්තක්. අනිත් පැත්ත ගත්තොත් අනිත් පැත්ත තමයි මුදල් ගුණකය. මුදල් ගුණකයට බලපාන ප්‍රධාන කරුණු තුනක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි කාසි හා නෝට්ටු භාවිතය. එතකොට මිනිස්සු වැඩිපුර කාසි හා නෝට්ටු භාවිතා කරොත් ඔවුන් තැන්පතු දාන ප්‍රමාණය අඩු වෙනවා. ඒ අනුව මුදල් ගුණකයට බලපෑම එල්ල වෙනවා.
බැංකුවල තිබෙනා වූ ඉතුරුම් ප්‍රමාණය අඩු වීම තුළ මුදල් ගුණකයට බලපෑම ඇති වෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි කරොත් එහෙම බැංකුවලට ණය දීමේ හැකියාව අඩු වෙනවා. ඒ අනුව මුදල් ගුණකයට බලපෑම එල්ල වෙනවා. ඒ වගේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරොත් බැංකුවලට ණය දීමේ හැකියාව වැඩි වෙනවා. ඒ අනුව මුදල් ගුණකයට බලපෑම එල්ල වෙනවා. එතකොට මේ කාරණා තුන තුලින් මුදල් ගුණකයට බලපෑම ඇති වෙනවා. ඒ මුදල් ගුණකයට ඇති වෙන බලපෑම මත මුදල් සැපයීමට බලපෑම ඇති වෙනවා. එතකොට මේ විදිහට තමයි අපිට මේකේ සහ සම්බන්ධතාවය හඳුනා ගන්නට පුළුවන්. ඒතර මුදල් සැපයීම පදනම් මුදල් සහ මුදල් ගුණකයේ මත රඳා පවතිනවා. මේවායේ වෙනස්කම් මේ විවිධ සාධක මත රඳා පවතින. මුදල් ගුණකය සමීකරණයක් ලෙස දක්වන්න කියලා ඒ සමීකරණය අපි ඔබට ලබා දීලා තියෙනවා. මේක දීර්ඝව සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මොකද ඒ තරම් දීර්ඝව මේ පාඩම් මාලාවේදී අපි මේ ගැන සාකච්ඡා කළ යුතු වන්නේ නැති නිසා. නමුත් ඔබගේ දැනුම සඳහා ලබා දීලා තියෙනවා මුදල් ගුණකය කොහොමද ගණනය කරන්නේ කියන එක. right. දැන් අපි යනවා වෙනම ඒරියා එකකට. දැන් මම හිතනවා ඔබට මුදල් සැපයීම, පදනම් මුදල්, ඒවට බලපාන සාධක, මුදල් ගුණකය, මුදල් මැවීම, right, මේ අනාදී දේවල් ගැන හොඳ අවබෝධයක් ඇති කියලා. ඊළඟට අපි යනවා තැන්පතු වල මුදල් භාවය. දැන් තැන්පතු කියන එක අපි කිව්වා මිනිසුන්ගේ සල්ලි ගැන අහපුවා මිනිස්සු කියනවා මගේ පර්ස් එකේ රුපියල් මෙච්චරක් තියෙනවා, බැංකුවේ තැන්පතු වල මෙච්චර ගාණක් තියෙනවා. එතකොට මම ඇහුවොත් එහෙම යම් පුද්ගලයෙක්ගෙන් හරි ඔයා අද පොලට ගිහිල්ලා නෑ අපි ඔයා අද සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ගන්නකොට ඒ භාණ්ඩ සඳහා ඔබ ඉල්ලුම ඇති කරන්නට ඔයා ගාව සල්ලි තියෙනවා. ඔව් තියෙනවා. මොන වගේ කොහොමද තියෙන සල්ලි? එයා කියනවා මම සුපර් මාකට් එකට ගියාම මගේ පර්ස් එකේ යම් කිසි සල්ලි ප්‍රමාණයක් තියෙනවා. මට පුළුවන් ඒක භාවිතා කරලා බඩු ගන්න. හැබැයි මට තව බඩු ගන්න ඕනේ නම් මට පුළුවන් මගේ ATM කාඩ් එක පාවිච්චි කරලා මගේ ඉතුරුම් ගිණුමෙන් සල්ලි අරගෙන ඒ බඩු ටිකත් ගන්න. එතකොට මෙන්න මෙයාගේ කතාව බලන්නකො. දැන් මෙයා කියනවා මම ඉල්ලුම ඇති කරන්නේ කොහොමද කියලා. අපෝ මෙයා කියනවා මගේ අතේ තියෙන සල්ලි වලිනුත් ඉල්ලුම ඇති කරනවා. මට ඕන නම් මගේ බැංකුවේ තියෙන තැන්පතු අරගෙන ඒවයිනුත් මට පුළුවන් ඉල්ලුම ඇති කරන්න. දැන් ඊළඟට මම ප්‍රශ්නයක් අහනවා මෙයාගෙන්. හරි. දැන් ඔයාගේ අතේ තියෙන සල්ලි වලින් සුපර් මාකට් එකේ ටක් ගාලා ඉල්ලුම ඇති කරන්න පුළුවන්. මට ඒක තේරෙනවා. දැන් හැබැයි ඔයාගේ තැන්පතු වල තියෙන සල්ලි වලින් කොහොම ඔච්චර ඉක්මනට කරන්න පුළුවන්? අපිට එයාට කියන්න පුළුවන් රයිට්. මගේ ගාව චෙක් පොතක් තියෙනවා. මට බඩු ගන්න ඕනේ නම් මට සල්ලි මදි නම් මම ටක් ගාලා චෙක් එකක් ලියලා දෙනවා. චෙක් එකක් ලියලා දෙනවා කියලා කියන්නේ මගේ කරන්ට් account එකේ මුදල් මම භාවිතා කරනවා චෙක් පතක් පාවිච්චි කරලා. instantly. ඊළඟට එයා කියනවා ඒකත් මදි වුණොත් මම බැංකුවට ගිහිල්ලා මගේ පාස්පොත දීලා මගේ ඉතුරුම් ගිණුමේ තියෙන සල්ලි අරන් ඇවිල්ලා මම සුපර් මාකට් එකේ ඉල්ලුම ඇති කරනවා. ඒකත් මදි වුණොත් මම බැංකුවට ගිහිල්ලා ටික වෙලාවක් ඉඳලා ඉල්ලීමක් කරලා මගේ ස්ථාවර තැන්පතුවේ අප්ලිෆ්ට් කරගෙන ඒ ස්ථාවර තැන්පතු වල මුදලුත් අරන් මේ විදිහට මෙයාට පුළුවන් තමන්ගේ අතේ තියෙන මුදල් තමන්ගේ තැන්පතු වල තියෙන මුදල් අරන් ඇවිල්ලා භාණ්ඩ සඳහා ඉල්ලුම ඇති කරගන්න. නමුත් මේක කරන්න පුළුවන් කාලය වෙනස් වෙනවා. අතේ තියෙන මුදල් ඉතා ඉක්මනින් පාවිච්චි කරලා මෙයාට මේක කරන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවානේ තැන්පතු ගැන කතා කරන්න. දැන් තැන්පතු වලට ගියාම විවිධ තැන්පතු මේ විදිහට මුදල් බවට පත් කිරීමේ හැකියාව වෙනස් වෙනවා. ඒකට අපි ඉල්ලුම් තැන්පතු එහෙම නැත්නම් ජංගම ගිණුම් වල තියෙන තැන්පතු ගත්තොත් ඒ තැන්පතු ඉතා වේගයෙන් මුදල් බවට පත් කරලා පාවිච්චි කරන්න ගනුදෙනු සඳහා පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි චෙක් පත්. ඒතර ඔබට
චෙක් පතක් ලියලා ටක් ගාලා සල්ලි වෙනුවට ඒ චෙක් පත දීලා තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගන්නට පුළුවන්. එහෙනම් ඉතුරුම් තැන්පතු වල තියෙන මුදල් ඊටාම ක්ෂණයකින් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා පුද්ගලයන්ට චෙක් පත් පාවිච්චි කරන්න. දැන් ඉල්ලුම් තැන්පතු වල එහෙනම් ඉතුරුම් තැන්පතු වල මුදල් භාවය හුඟක් වැඩි. දැන් ඉල්ලුම් තැන්පතු ගත්තොත් එහෙම පාවිච්චි කරන ඩිවයිස් එකක් නැහැ. එහෙනම් එයා මොකද කරන්නේ? ඉල්ලීමක් කරලා මුදල් ඉතුරුම් තැන්පතුවේ තියෙන මුදල් විඩ්‍රෝ කරලා තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒකට අපි සාපේක්ෂව කියනවා ඉල්ලුම් තැන්පතු වල ඇති තැන්පතු වල මුදල් භාවය ඉතුරුම් තැන්පතු වල ඇති මුදල් භාවයට වඩා වැඩි. අනිත් පැත්තට ස්ථාවර තැන්පතු ගත්තොත් අර ඉතුරුම් තැන්පතු වලටත් වඩා වැඩි වෙලාවක් යනවා. එක්කෝ ඒක මැචුවර් වෙනකන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් බැංකුවට ගිහිලා ඉල්ලීමක් ඉදිරිපත් කරලා දවසක් ඉඳලා එහෙම නැත්නම් ටික පැය ගාණක් ඉඳලා තමයි ඔබට ස්ථාවර තැන්පතු වල ඒව ගන්න පුළුවන්. එහෙමනම් අපි ගත්තොත් එහෙම මේ තැන්පතු මුදල් බවට පත් කිරීමේ ඇති හැකියාව බැලුවොත් එහෙම අපිට පේනවා ඉතුරුම් තැන්පතු වල මුදල් භාවය ස්ථාවර තැන්පතු වල මුදල් භාවයට වඩා වැඩි. ඒ වගේම ඉල්ලුම් තැන්පතු වල මුදල් භාවය ඉතුරුම් තැන්පතු වල මුදල් භාවයට වඩා වැඩි. එහෙමනම් තැන්පතුවක් මගින් මුදලේ කාර්ය ඉටු කිරීමට ඇති හැකියාව තැන්පතු වල මුදල් භාවය ලෙස අපි හඳුන්වනවා. ඒ අනුව අපිට පෙනෙනවා මුදල් භාවය වැඩිම ඉතුරුම් තැන්පතු වල ඊළඟට වැඩිම ඉල්ලුම් තැන්පතු වල කියන්නේ කරන්ට් accounts වල තියෙන balances වල ඊළඟට ඉතුරුම් තැන්පතු වල ඊළඟට ස්ථාවර තැන්පතු. මේක අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනවා moneyness කියන වචනේ. minus කියන concept. දැන් මේක ඔබ ඔළුවේ තියාගන්න ඕනේ. මේ moneyness එහෙම නැත්නම් මුදල් භාවය. ඒකත් එක්ක අපි යමු මුදල් සමස්ත ගණනය කරන්න. මුදල් සමස්ත ගණනය කරන්න. එතකොට මහජනයා ඇති මුදල් ප්‍රමාණය ගණනය කිරීමේ ක්‍රමවේදයක් තමයි මුදල් සමස්ත කියන්නේ. එතකොට මේවා අපිට ප්‍රධාන වශයෙන්ම හතරක් හඳුනා ගන්නට පුළුවන්. අපි පළවෙනි එක බලමු සංචිත මුදල්. සංචිත මුදල් කොහොමද හොයන්නේ? මේක අපි කලිනුත් කතා කරා. සංචිත මුදල් කොහොමද හොයන්නේ කියලා හොද අපි කියනවා මේක සරලව මතක තියාගන්න මහජනයා සතු කාසි හා නෝට්ටු. මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල්. වාණිජ බැංකුව වෙත ඇති ව්‍යවහාර මුදල්. බැංකුවේ තියෙන කාසි හා නෝට්ටු. මහ බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු. මහ බැංකුවේ වාණිජ බැංකු දාලා තියෙන තැන්පතු. මහ බැංකුව වෙත ඇති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු. මේ සංචිත මුදල් හොයන හැටි. මේක අපි කලිනුත් කතා කරා. ඊට පස්සේ අපි කියනවා right. දැන් මේ සංචිත මුදල් වලින් විතරක් නෙමෙයි දැන් මේකේ අපි බැලුවොත් එහෙම මේ ඉල්ලුම ඇති වෙන්නේ කොහොමද කියලා අපි බලමු කොහොමද මේකට විශේෂයෙන්ම මුදල් ලෙස භාවිත කරන්න පුළුවන් දේවල්. හරි. පළවෙනි එක තමයි පටු මුදල් සැපයුම්. පටු මුදල් සැපයුම් අපි බලනවා පටු විදියට බලලා කියනවා මහජනයා ගාව තියෙන්නේ මෙච්චරක් තමයි සල්ලි තියෙන්නේ ඉල්ලුම ඇති කරන්න. මුදල් හැටියට පාවිච්චි කරන්න මෙච්චරයි තියෙන්නේ කියලා. කොහොමද ඔයා පටු විදියට බලන්නේ? ඔයා කියනවා මේ මහජනයා සතු සල්ලි කියපුවම ඉතින් ඒගොල්ලෝ භාවිතා කරන්නේ ඒගොල්ලන්ගේ අතේ තියෙන සල්ලි. ඒ කියන්නේ මොනවාද? පර්ස් එකේ තියෙන කාසියා නෝට්ටු මහජනයා සතු ව්‍යවහාර මුදල්. ඊළඟට ඒගොල්ලන්ගේ චෙක් පොත්. ඒ කියන්නේ චෙක් පතෙන් භාවිතා කරන්නේ මොනවාද? වාණිජ බැංකුව වෙත ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පත්. ඉතින් පටු විදියට බලලා අපිට කියන්න පුළුවන් මුදල් සැපයුම කියලා කියන්නේ මිනිසුන්ගේ පර්ස් වල තියෙන කාසියා නෝට්ටුයි ඒ මිනිස්සු ගාව තියෙන චෙක් පොත්තුයි චෙක් පොත් වලට අදාළ වාණිජ බැංකුව වල ඇති කරන්ට් account වල තියෙන balances උයි තමයි අපි මේ මුදල් සැපයුමට ගන්න ඕනේ කියලා. ඒක පටු විදියට බැලුවොත් අපිට පේනවා සරලව මහජනයා සතු ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවේ ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පත්. මේක අපිට මේ විදිහට ගණනය කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේක විතරක් නෙමෙයි තවත් තැන්පතු තියෙනවා. ඒකට අපි ගත්තොත් එහෙම පුළුල් මුදල් සැපයුම අපි කියනවා මේ පටු මුදල් සැපයුම ගන්න මෙතනට. දැන් මේකට තව ටිකක් අපි එකතු කරලා බලමු. ඒතකොට තව මොනවාද මේ ජනතාවට සල්ලි හැටියට තියෙන්නේ අතේ? alright. අපිට කියන්න පුළුවන් එහෙමනම් දැන් අපිට ගේන්න පුළුවන් මහජනයා සතු
වාණිජ බැංකු වෙත ඇති කාලීන සහ ඉතුරුම් තැන්පතු. කාලීන සහ ඉතුරුම් තැන්පතු. savings and fixed deposits. එහෙමනම් මේ පටු මුදල් සැපයීමට අපි තව කෑල්ලක් එකතු කරලා කියනවා ඔය ටික විතරක් නෙමෙයි තව මිනිස්සු ගාව තව සල්ලි තියෙනවා. පාවිච්චි කරන්න පුළුවන් සල්ලි. ඒ මොනවාද? ඒවා තමයි වාණිජ බැංකු වල තියෙන ඉතුරුම් තැන්පතුයි FDs කාලීන තැන්පතු. හරි. එතකොට අපි දැන් පේනවා පටු විදියට අපි මුදල් සැපයීම දිහා බැලුවොත් අපිට කියන්න පුළුවන් මේ මහජනයා සතු ව්‍යවහාර මුදල් මහජනයා සතු ඉල්ලුම් තැන්පතු තියෙනවා. මේ වලින් තමයි ඩිමාන්ඩ් එක ඇති වෙන්නේ. මේ තමයි තියෙන මුදල්. ඊට අපි කියන නෑ නෑ ඊට වඩා පුළුල්ව බලන්න. එහෙමනම් අපි කියනවා රයිට් මේ පටු මුදල් සැපයීමට අපි තව එකතු කරමු මහජනයා සතු වාණිජ බැංකු වල තියෙන කාලීන සහ ඉතුරුම් තැන්පතු. දැන් අපි කියනවා තවත් අපි මේක පුළුල් විදියට බලමු කියලා. එතකොට අපි මේක මෙතනට ගෙනල්ලා මේක මෙතනට ගෙනල්ලා මේකට අපි එකතු කරනවා ගැලපුම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු. ඒතර මහ ජනතාවගේ තියෙන විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු ඒවා ඉනුත් අපි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරලා ඒකත් එකතු කරනවා. සම්පූර්ණ ප්‍රමාණය එකතු කරන්නේ නැහැ. අපි ඇඩ්ජස්ට් කරලා එකතු කරනවා. එකතු කරලා අපි කියනවා ඔන්න මේකත් අපිට පෙන්වන්න පුළුවන් මහ ජනතාව සතු මුදල් තොගය කියලා. නේ? එතකොට මේ M2B වලදී ඒකාබද්ධ පුළුල් මුදල් සැපීමේදී අපි මොකද කරන්නේ? පුළුල් මුදල් සැපීමට එකතු කරනවා ගැලපුම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු. දැන් අපිට මේක හරි පැහැදිලි. පටු මුදල් සැපයීම කියන්නේ මොකද්ද? පර්ස් එකේ තියෙන සල්ලි, කරන්ට් account එකේ තියෙන සල්ලි. දාන්න ඇරිට වට කියන්න පුළුවන් මගේ ගාව තියෙන කාසියා නෝට්ටුවේ චෙක් පොතයි. නේ? ඒතර මහජනයා සතු ව්‍යවහාර මුදල් වාණිජ බැංකුව වෙත ඇතිදී මහජනයා සතු ඉල්ලුම් තැන්පතු. ඊට පස්සේ අපි කියනවා නෑ ඊට වඩා පුළුල්ව බලන්න කියනවා. ඒතකොට පුළුල් මුදල් සැපයීම M2 පටු මුදල් සැපයීම එකතු කිරීම මහජනයා සතු වාණිජ බැංකුව වෙත ඇති කාලීන සහ ඉතුරුම් තැන්පතු එකතු කරනවා. ඊළඟට අපි කියනවා නෑ තවදුරටත් පුළුල්ව අපි මේක ගණනය කරමු කියලා. එතකොට අපි ගන්නවා පුළුල් මුදල් සැපයීමට අපි එකතු කරනවා ගැලපුම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු. මේ විදිහට ඔබට මේ මුදල් සැපයීම ගණනය කරන්න පුළුවන් අපිට මේ පටු මුදල් සැපයීම, පුළුල් මුදල් සැපයීම, ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම කියන ආකාර තුන පාවිච්චි කරනවා. පටු මුදල් සැපයීම අපි කියන M1, පුළුල් මුදල් සැපයීම අපි කියනවා M2, ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම අපි කියනවා M2B. දැන් මේක ඔබට මතක තියෙන්නට ඕනේ. මේ මතක තියාගන්නට අමාරු නැහැ. දැන් අපි ඉතා සරලව සාකච්ඡා කරා. ඒවා ඔබ ඔළුවේ තියාගත්තොත් ඔබට මේක වරදින්න බෑ. මේක මතක හිටිනවා. right? මේ තියෙන්නේ මුදල් සමස්තවල වාර්ෂික ලක්ෂමය වර්ධනය. මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ නැහැ. අපි මෙතනින් මේ කතාව නවත්තනවා. ඔබට දැන් ඔබ දන්නවා මොකද්ද මේ මුදල් සමස්ත කියන්නේ කියලා. ඊළඟට ඔබ දන්නවා කොහොමද ඒවා ගණනය කරන්නේ. right දැන් අපි මේ කතා කරේ මෙතනට එනකම් මුදල් සැපයීම ගැන. මුදල් සැපයීම ගැන තමයි අපි කතා කරේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මුදල් ඉල්ලුම්. ඒතකොට මුදල් ඉල්ලුමට බලපාන චේතනා අරමුණු මොනවාද? ඒ කියන්නේ තා සරලව ගත්තොත් ඔයා සල්ලි කියන එක ඉල්ලන්නේ මොකටද? මොනා කරන්නද? මේම ඊටාම සරලව ගත්තොත් අපි දන්න පළවෙනි චේතනාව තමයි අපේ ගනුදෙනු කිරීමේ චේතනාව. කියන්නේ අපේ එදිනෙදා ගනුදෙනු සිදු කිරීම සඳහා අපි මුදල් ඉල්ලනවා. දෙවෙනි චේතනාව තමයි පූර්වපාය චේතනාව. පූර්වපාය චේතනාව කියන්නේ අනාගතයේදී යම් කිසි අවශ්‍යතාවයක් ඇතිවේය කියලා ඒ අවශ්‍යතාවය සඳහා අපි මුදල් ඉල්ලා අපි මුදල් ළඟ තබා ගන්න. එතකොට අපි දන්නවා අපි සාමාන්‍යයෙන් ගෙදර යම් කිසි මුදල් ප්‍රමාණයක් තියාගෙන ඉන්නවා අල්මාරියේ එහෙම නැත්නම් කොට්ටයට right ඔය එක එක තැන්වල ඕක මුදල් තියෙනවා.
ඔබ හැබැයි මුදල් ප්‍රමාණයක් ගෙදර තියාගෙන ඉන්නවා. ඇයි තියන් ඉන්නේ? හදිස්සියේ ළමයෙකුට ලෙඩක් වුණොත්, හදිස්සියේ භාණ්ඩයක් ගන්න ඕන වුණොත්, රැයකට මොන හරි දෙයක් ගන්න අවශ්‍යතාවයක් ආවොත් එකපාරට. මේක යම් කිසි හදිසියක් වුණොත් ගන්න කියලා අපි මුදල් ටිකක් හැම වෙලාවෙම අපි ගාව තියන් ඉන්නවා. එතකොට මේ ගනුදෙනු කරන්න අපි මුදල් දෙන පූර්වපය. සාමාන්‍ය ඔබ සමහරක් අය කාර් එකේ පොඩි රුපියල් 5000ක් විතර කබි හෝල් එකේ දාලා තියාගෙන ඉන්නවා. හේතුව හදිස්සියේ කාර් එක මගදී කැඩුනොත් මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් දැන් කොහොමද මේ ATM හොයන්නේ? අතේ තියෙන්න ඕන කීයක් හරි. ඒක පර්ස් එකේ තියන් ඉන්නේ වියදම් වෙන ඉන්න. ඒගොල්ලෝ කාර් එකේ කොහේ හරි තියලා තියෙනවා හදිස්සියක් වුණොත් ගන්න. මේ විදිහට ගෙවල් වල තියලා තියෙනවා. සමහරක් අය ඔෆිස් එකේ ලාස්ට් පොඩි තියාගෙන ඉන්න සල්ලි ප්‍රමාණයක් හදිස්සියක් වුණොත් ගන්න කියලා. ඉතින් මේ වගේ මිනිස්සු මුදල් ඉල්ලනවා ප්‍රධාන වශයෙන් එදිනෙදා ගනුදෙනු කරන්න, දෙවෙනියට මේ හදිස්සියක් වුණොත් ගන්න. පූර්වපාය චේතනාව. තුන්වෙනි චේතනාව තමයි මිනිස්සු මුදල් ඉල්ලනවා අනාගතයේදී ආයෝජනය කොට වත්කම් මිලටගෙන ලාභ ලැබීමේ අරමුණ. එතකොට ඔවුන් අපි හිතමු ඔවුන් දැක්කොත් එහෙම කොටස් වෙළඳපොළ ශීඝ්‍රයෙන් ඉහළ යනවා ලාභ ලබන්න පුළුවන් කියලා ඔවුන් තමන්ගේ තැන්පතු මුදල් කරගෙන තියාගෙන ඒ තැන්පතු ආයෝජනය කරලා කොටස් ගන්න පෙළඹෙනවා. එතකොට ඔවුන්ගේ තැන්පතු මුදල් හැටියට පරිවර්තනය කරගන්න ඒ මුදල් අරගෙන ගිහිල්ලා ආයෝජනය කරනවා. ඒක අනාගතයේදී ආයෝජනය කොට ලාභ ලැබීම. එහෙම නැත්නම් අනාගතයේදී ලාභ ලැබීමේ අරමුණින් ඔවුන් මුදල් ඉල්ලා සිටීම සිදු කරනවා. ඉතින් ඔබ ගත්තොත් එහෙම ඇයි මිනිස්සු සල්ලි ඉල්ලන්නේ කියලා ප්‍රධාන වශයෙන්ම චේතනා තුනයි. එකක් තමයි ගනුදෙනු කරන්න ඉල්ලනවා. පූර්වපාය. එහෙම නැත්නම් හදිස්සියකට පූර්වපාය චේතනාව. ඊළඟට සමපේක්ෂණ. එහෙම නැත්නම් ආයෝජනය කොට ලාභ ලැබීමේ අරමුණ චේතනාව යටතේ ඔවුන් මුදල් ඉල්ලනවා. එහෙනම් මේවා තමයි මුදල් ඉල්ලුමට බලපාන ප්‍රධාන චේතනා. දැන් ඊළඟ කතාව තමයි දැන් මේ චේතනාව තියෙනවා එක එක දේවල් වලට. නමුත් මේ චේතනාවට ඔබ වැය කරන මුදල් ප්‍රමාණය කොච්චර වෙනවද කියන්නේ. ඒතකොට මුදල් ඉල්ලුම් සාධකයටදී අපි කතා කරන්නේ ඒවයි. ඒතකොට අපි උදාහරණයක් හැටියට අපි ගමු මේ පළවෙනි චේතනාව. අපි ගමු මේ පළවෙනි චේතනාව. දැන් මෙතන තියෙනවා ගනුදෙනු චේතනාවනේ. ගනුදෙනු චේතනාව. දැන් මෙන්න මෙතනට අපි කියනවා ගනුදෙනු චේතනාව. දැන් මේ ගනුදෙනු චේතනාව. දැන් මේ ගනුදෙනු චේතනාවට සරලව ගත්තොත් මෙහෙම ආනවා. මේ ගනුදෙනු චේතනාවට ඔබ ඉල්ලන මුදල් ප්‍රමාණය තීරණය වන්නේ කුමක් මතද කියලා. දැන් අපි බලමුකෝ මෙහෙම. දැන් මෙතන තියෙනවා ඔයාට ගනුදෙනු කරන්න ඕනේ. පළවෙනි එක තමයි අපි කියනවා ඔයාට ගනුදෙනු කරන්න ඕනේ මේක තමයි ඔයාගේ චේතනාව. නමුත් මේ චේතනාවට ඔයා කොච්චර මුදල් ප්‍රමාණයක් ඉල්ලනවද කියන එක මේවා මත රඳා පවතිනවා කියලා අපි කියනවා. උදාහරණයක් ගමු. ගනුදෙනු කරන්න ඕනේ. හරි. දැන් මම බැංකුවට අලුතෙන් එකතු වෙච්ච ට්‍රේනි. බැංකුවට අලුතෙන් එකතු වෙච්ච ට්‍රේනි. මගේ ආදායම හරි අඩුයි. රුපියල් 15000 20000 තමයි හම්බෙන්නේ. දැන් මම දවසකට පර්ස් එකේ තියාගන්න කොච්චර ඉල්ලනවද මගේ ගනුදෙනු වලට? දැන් ට්‍රේනි කාලේ කැබ් වලින් යන අරවා මේව නෑ පාරේ බස් එකේ යන්න ඕනේ. සල්ලි නෑ. හරි. ඊළඟට ඔය ලොකු දේවල් කන්න බොන්න නෑ. බත් එක කෑවා. වැඩිපුර මාළු පායක් ආවා. ප්ලේන් ටිකක් බීලා ඉන්නේ රුපියල් 15000 20000 හම්බෙන්නේ. ට්‍රේනිනේ. හරි. මේ ලොකු දේවල් කරන්න බෑ. වෙන ලොකු අවශ්‍යතා නෑ. දැන් ඔය ටික කරගෙන අහිංසක ලෙස ජීවත් වෙනවා. ඊළඟට ඔබට මොකද වෙන්නේ? ඔබ පර්මනන්ට් වෙලා ඔන්න දැන් යම් ස්ථාත්යකට ඇවිල්ලා රුපියල් 50000ක් විතර පඩි ගන්නවා. දැන් 50000ක් පඩි ගන්නකොට ඔබට වෙන අවස්ථා වෙනවා. බ්‍රෑන්ඩඩ් ෂර්ට් එකක් එකම අඳින්න හිතෙනවා. right? ඒ වල ඊළඟට ඔය 3 wheel එකේ යන්න හිතෙනවා.
බස් එකේ ගියේ. දැන් ඔයාට පර්ස් එකේ තියාගන්න ඕන සල්ලි ගන්න වැඩි. දැන් ඔයා අර මේ බත් පැකට් එක විතරක් නෙමෙයි ෆුඩ් සලාඩ් එකකුත් කනවා ඩෙසර්ට් එකට. මේ වගේ හිතලා දැන් ඔන්න මොකද වෙන්නේ? දැන් ඔයාට ඕන සල්ලි ප්‍රමාණය වැඩි. ඊළඟට අපි හිතමු ඔයා දැන් ඔෆිසර් කෙනෙක් වෙලා එක්සිකියුටිව් කෙනෙක් වෙනවා. දැන් ආදායම වැඩි වෙනවා. ආදායම දැන් ඔන්න රුපියල් ලක්ෂයක් එකමාරක් හම්බ වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔයාට තව අවස්ථා එනවා. දැන් ඔබට බ්‍රෑන්ඩඩ් ටී-ෂර්ට් ෂර්ට් ඒවා ගන්න හිතෙනවා. ඔර්ලෝසුව හොඳ එකක් ගමු කියලා මාරු කරන්න හිතෙනවා. right? ඉඳලා හිටලා කැබ් එකේ යන්න හිතෙනවා. දැන් හරි මේ බස් වල යන්න බෑ කැබ් එකේ යනවා. පර්ෆියුම් එකක් අරගෙන දැන් ඕක දාලා දැන් කැබ් එකේ එහෙම යන්න කැමතියි. right? ඊළඟට ඔබට මොකද වෙන්නේ? ඔබ දැන් වෙන්දට මේ අර බත් පැකට් එක කාලා බොහොම අමාරුවෙන් හිටියේ ප්ලේන් ටිකක් බීලා බනිස් ගෙඩියක් කාලා. දැන් එහෙම නෙමෙයි. දැන් ඔයා හිතනවා පොඩ්ඩක් ගිහිල්ලා මම රෙස්ටුරන්ට් එකකින් කනවා. right? චයිනීස් එකක් කනවා. right? ඊට පස්සේ මොකක් හරි මේ හොඳ තැනකින් සබ්මරීන් බර්ගර් ඒවා කන්න හිතෙනවා. දැන් ඔබගේ අවස්ථාව වැඩි. ඊට පස්සේ ඔබට හිතෙනවා මම ගන්න පොඩි බයික් එකක් කියලා. බයික් එකක් ගන්න. නැත්නම් චූටි කාර් එකක් ගන්න. දැන් ඒකට පෙට්‍රල් ගහන්න ඕන. පාකින් ෆීස් ගෙවන්න ඕන. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔයාගේ පර්ස් එකේ තියාගන්න ඕන සල්ලි ප්‍රමාණය තවත් වැඩි වෙලා. දැන් අපිට ඔබ මැනේජර් කෙනෙක් වෙලා ටිකක් ඉහළ තනතුරකට යනවා. දැන් ඔබට අනිවාර්යෙන් ඔබ හිතනවා මට කා එකක් ඕනේ. හොඳ බ්‍රීෆ් කේස් එකක් ඕනේ. මම බ්‍රෑන්ඩඩ් ෂූස් perfumes ඒ වගේම ෂර්ට්ස් ඇඳලා එන්න ඕනේ. right? දැන් මම මේ කොහේ හරි යනකොට පොඩි තෑගි අරන් යන්න බෑ. ටිකක් ලොකු තෑග්ගක් දෙන්න ඕනේ. මේ වගේ ඔයාගේ දැන් මේ අවශ්‍යතාව වැඩි. දැන් ඔයා බස් එකේ යන්නේ නැහැ, 3 wheeler යන්නේ, ඔයා කැබ් එකේ යන්නේ යනවා. දැන් ඔබට මේ දැන් අතේ තියාගන්න ඕන ගාන වැඩි වෙලා. දැන් ඔයා හන්දියේ කඩේ ප්ලේන් ටිය බොන්නේ නැහැ. දැන් ඔයා යනවා ටිකක් ෆැබ් ස්පොන්ජ් ඒ වගේ ටිකක් හොඳ බේකරියක් හොඳ පේස්ට්‍රි ෂොප් එකක් හොයාගෙන ගිහලා තමයි කන්නේ. මේ වගේ ඔයාගේ දැන් අර වෙන්දට තිබ්බ එක නෙමෙයි. දැන් ට්‍රේනි කාලේ තිබ්බ පොඩි රුපියල් 200න් 300න් ජීවිතේ ගැට ගහගත්ත ඔයාට දැන් පර්ස් එකේ දවසට රුපියල් 2000 3000 යන තත්ත්වයට එනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඔයාගේ ආදායම් මට්ටම ඉහළ යාමත් එක්ක ඔයා මේ ගනුදෙනු චේතනාවට තියාගන්න ඕන මුදල් ප්‍රමාණයත් ඔයාගේ ඉහළ ගිහිලා තියෙනවා. ඔක තමයි වෙන්නේ. ඒකට ආදායම ඉහළ යනකොට ඊට සාපේක්ෂව ඔබගේ තබාගත යුතු මුදල් ප්‍රමාණයත් ඉහළ යනවා. දෙවෙනි එක අපි බලමු. මූල්‍ය නවන මූල්‍යවත්කම් වල ඵලදා අනුපාතය. දැන් අපි හිතමු මේක ඉහළ යනවා කියලා. එතකොට මූල්‍ය අපි හිතමු මේ කොටස් මිල ඉහළ යනවා. FD rates ඉහළ යනවා. FD rates ඉහළ යනවා. FD rates ඉහළ යනකොට ඔබ මොකද කරන්නේ? ඔබ අතේ සල්ලි තියාගන්නද කැමති? පුළුවන් තරම් සල්ලි ගිහිල්ලා සේවිංස් account එකට දාන්න FD එකක් දාන්නද හදන්නේ? ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අතේ සල්ලි තියනවා නම් ඒක ටක් ගාලා FD එකකට දාන්න. එහෙම නැත්නම් සේවිංස් account එකට දාන්න. ඔය අතේ සල්ලි තියාගන්න කැමති නෑ. ඇයි? අතේ සල්ලි තියාගන්නවා කියන ඔයාලට පාඩුයි. ඔයාලට පාඩුයි. එහෙමනම් මේ ඉන්ට්‍රස්ට් රේට්ස් එහෙම නැත්නම් මූල්‍යවත්කම් වල ඵලදා අනුපාතය ඉහළ යනකොට මුදල් නොවන මූල්‍යවත්කම් වල ඵලදා අනුපාතය ඉහළ යනකොට ඔබ මේ මූල්‍යවත්කම් වල ආයෝජනය කරනවා මුදල් අතේ තියාගන්නට වඩා. මොකද අතේ තියාගත්තොත් ඔබගේ opportunity cost එක වැඩි, ආවස්තික පිළිවෙල වැඩි. ඊළඟට අපේක්ෂිත උද්දමනය. උද්දමනය ඉහළ යනවා නම් ඔබට පේනවා රයිට් උද්දමනය ඉහළ යනවා කියන්නේ භාණ්ඩ සේවාවල මිල ඉහළ යනවා. එහෙම මිල ඉහළ යනවා නම් ඔන්න ඔබට සිද්ධ වෙනවා මේ මුදල් වැඩිපුර අතේ තියාගන්න. නේ මුදල් වැඩිපුර අතේ තියාගන්න ඔබට සිද්ධ වෙනවා. එහෙමනම් දැන් ඔබට පේනවා කොහොමද මේක තමයි චේතනාව, මේවා තමයි සාධක. රයිට්. ඒතකොට මේ චේතනාව යටතේ ඔබ කොච්චර මුදල් ප්‍රමාණයක් අතේ තියාගන්නවද කියන එක ආදායම මත, ඒ වගේම මුදල් නොවන මූල්‍යවත්කම් වල ඵලදා අනුපාතයේ මත, අපේක්ෂිත උද්දමනයේ මත වෙනස් වෙන්නට පුළුවන්. මේකට අනුව මේ ගනුදෙනු චේතනාව ගත්තොත් ආදායම මට්ටම ඉහළ යනවා නම් ගනුදෙනු චේතනාවට ඔබ වැඩිපුර මුදල් ළඟ තියාගන්න පුළුවන්. මූල්‍යවත්කම් වල ඵලදා අනුපාතය ඉහළ ගියොත් ඔබ ගනුදෙනු චේතනාවට වැඩිපුර තියාගන්නේ වැඩිපුර ආයෝජනය කරන්න උත්සාහ කරනවා. එතන සල්ලි අතේ තියාගන්න එක අඩු වෙනවා. අපේක්ෂිත උද්දමනය ගත්තොත් අපේක්ෂිත උද්දමනය ඉහළ යනවා නම් ඔබ ගනුදෙනු කරන්න අවශ්‍ය භාණ්ඩ සේවාවල මිල ඉහළ යන නිසා ඔබ ඔන්න ටික වැඩිපුර අතේ තියාගන්න පුළුවන් සල්ලි. මේ විදිහට
මේ විවිධ චේතනා යටතේ වට බලන්න පුළුවන් ගනුදෙනු චේතනාව, පූර්වපාය චේතනාව, සම්පේක්ෂණ චේතනාව දාලා ඒ විවිධ චේතනාවලට මේ මුදල් ඉල්ලුම් සාධක අනුව තබා ගන්නා මුදල් ප්‍රමාණය වෙනස් වීම සිද්ධ වෙනවා. එහෙනම් දැන් ඔබට තේරෙනවා ඇති මේ දෙකේ වෙනස මුදල් ඉල්ලුම් සාධක සහ චේතනා අතර තියෙන සම්බන්ධය. right. දැන් ඊළඟට අපි කතා කරන්න තියෙන අන්තිම එක තමයි උද්දමනය කියන්නේ. එතකොට උද්දමනය ගැන අපි කවුරුත් කතා කරා. නමුත් අපි සාපේක්ෂව ගත්තොත් උද්දමනය අපි දන්නවා යම් කාල පරිච්ඡේදයක් තුල පොදු මිල මට්ටම අකණ්ඩව ඉහළ යාම අපි උද්දමනය කියලා හඳුන්වනවා. right. යම් කාල පරිච්ඡේදයක් තුල පොදු මිල මට්ටම අකණ්ඩව ඉහළ යාම අපි උද්දමනය කියලා හඳුන්වනවා. එතකොට මතක තියාගන්න මේක මේ අද වැඩි වෙලා හෙට අඩු වෙනවා වගේ తాවකාලික වැඩිවීමක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. ඒ වගේම එක භාණ්ඩයක මිල වැඩි වෙනවා අඩු වෙනවා එහෙම එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. අපි කතා කරන්නේ සාපේක්ෂව පොදුවේ මිල මට්ටම ඉහළ යාමක් ගැන. පොදුවේ පොදු මිල මට්ටම යම් කිසි කාලයක් තුල අකණ්ඩව ඉහළ යාම පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඒ වගේ වෙලාවක අපි කියනවා උද්දමනය කියලා. right. ඊළඟට උද්දමනයේ තිබෙන්නා වූ ප්‍රතිඵල මොනවද? බලපෑ. උද්දමනයේ අපි හඳුන්වනවා ආර්ථිකයේ ධර්ම සතුරෙක් විදියට. right. ඒතර මිනිසුන්ගේ සතුරෙක් උද්දමනය කියන්නේ. right. ඇයි එහෙම අපි උද්දමනයේ සතුරෙක් ලෙස දකින්නේ? උද්දමනයේ මොකද වෙන්නේ? උද්දමනයේ තිබ්බම මුදලේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපි මේ කලින් කතා කරා මුදලින් භාණ්ඩ සේවා ලබා ගැනීමට ඇති හැකියාව එහෙම නැත්නම් මුදලේ අගය අඩු වෙනවා. එතකොට ඒ තුල ආර්ථික කාර්යභාරයන් සිදු කිරීමට බාධා ඇති වෙනවා. ඊළඟට ස්ථාවර ආදායම ලබන්නාන්ගේ ක්‍රය ශක්තිය හීන වෙලා ජීවන තත්ත්වය පහළ යනවා. ඒ කියන්නේ මොකද්ද? අපි හිතමු ස්ථාවර වැටුප් ලබන්න. දැන් ඔබට හැමදාම රුපියල් 20000ක වැටුපක් හම්බ වෙනවා. ඔබට ස්ථාවර ආදායමක් ලැබෙන්නේ. නමුත් දැන් භාණ්ඩ මිල වැඩි වෙනවා. ඒතර භාණ්ඩ මිල වැඩි වෙනකොට ඔබට මොකද වෙන්නේ? දැන් 20000 වැටුප මදි. ඒතර 20000 වැටුප වැඩි වෙනවා කියන්නේ ඔයාලට යම් දේවල් අතාරින්න සිද්ධ වෙනවා. ඒතර ඔයා දැන් බටර් ගෙනාවනම් බටර් වලට මාගරින් වලට යන්න වෙනවා. ටික දවසක් ගිහලා මාගරින් වලට නැතුව නිකන් තමයි කන්න වෙන්නේ. ඊට පස්සේ චීස් කෑවනම් දැන් චීස් කන්න බෑ. දැන් ඔයා හැමදාම කාර් එකේ වැඩට ගියා නම් දැන් ඔයා බලනවා කාර් එකේ යන්න බෑ හැමදාම සල්ලි නැහැ. ලැබෙන ආදායම මදි. දැන් ඔයා කාර් එක නවත්තලා ඔයා බස් එකේ යන්න පටන් ගන්නවා. මේ වගේ ඔයාගේ ආදායමට සාපේක්ෂව වියදම් පැත්ත වැඩි වෙනකොට ආදායම මැනේජ් කරගන්න ඔයාගේ ජීවන තත්ත්වය ඔයා පහළ දාගන්න. ඒවල ෂර්ට් එකක් ගත්තා නම් ඔයා මාස 6කින් දැන් ඔයා අවුරුද්දකට වත් ෂර්ට් එකක් ගන්න. ඉතින් මේ වගේ ඔයාගේ යම් දේවල් ඔයා සැක්‍රිෆයිස් කර. ඒකට ස්ථාවර ආදායම ලබන්නන්ගේ ආදායම ස්ථාවරයි. නමුත් අනිත් පැත්තේ උද්දමනය නිසා මිල මට්ටම ඉහළ යනවා. එතකොට මුදලේ අගය අඩු වෙනවා. එතකොට ඔයා 20000 ගත්තට ඔයාට හම්බෙන්නේ අඩු අගයක් ඇති සල්ලි දැන්. නමුත් කරන්න දෙයක් නැහැ වගේ ආදායම ස්ථාවරයි. ආදායම ස්ථාවර නැත්තම් ඔයා හරි. එතකොට මේ පැත්තෙන් කොස්ට් එකත් වැඩි වෙනවා මේ පැත්තෙන් ඔයා ආදායමත් වැඩි කරගන්න. එහෙම නැත්තම් ස්ථාවර ආදායම ලැබෙනවා නම් ස්ථාවර පඩියක් නම් ගන්න මාසික ඔන්න ඔයා ඒ තුල අපහසුතාවයට පත් වෙනවා. නිෂ්පාදන සාධකවල මිල ඉහළ යනවා. right. එතකොට raw materials වල ගණනුත් ඉහළ යනවා. එතකොට අපි දැක්ක දැන් පෞගේ කාලේ පාම් පිටි මිල ඉහළ යනවා. එතකොට පාම් බනිස් ඇතුළේ ඒකෙන් හදන හැමදේම ඉහළ යනවා. තෙල් මිල ඉහළ යනවා. ඒ හරහා අනිකුත් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යනවා. අනික් භාණ්ඩ වල මිල ඉහළ යනවා. ඉතින් මේ විදිහට නිෂ්පාදන සාධකවල මිල ඉහළ යනකොට භාණ්ඩ මිල ක්‍රමයෙන් ඉහළ යනවා. ඒ වගේම ස්ථාවර ආදායම් ලබන්නන් එහෙම නැත්නම් වැටුප් ලබන්නන් තමන්ට ලැබෙන වැටුප මදි කියලා වැටුප් වැඩිපුර ඉල්ලීමට පෙළඹෙනවා. ඇයි? දැන් ඔවුන්ට පරණ වැටුප අරන් ගිහලා ඔවුන් ජීවත් වෙන්න බෑ. මොකද මිල මට්ටම් වැඩි වෙලා. ඒකට පරණ වැටුප අරන් ගිහිල්ලා ඔවුන්ට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න තමන්ගේ වැඩ කටයුතු කරගන්න බෑ. එතකොට ඒගොල්ලෝ කියනවා අපිට මේ වැටුප් වැඩි කරන්න. අරේ ගණන් වැඩි බඩු ගන්න බෑ, කන්න බොන්න බෑ. අපිට වැටුප් වැඩි කරන්න. එතකොට මේගොල්ලෝ වැටුප් වැඩිපුර ඉල්ලනවා. දැන් නිෂ්පාදන සාධක සහ වැටුප් වැඩිපුර ඉල්ලීම තුල කොස්ට් එක වැඩි වෙනකොට
නිෂ්පාදකයෝ අධෛර්යමත් වෙනවා. ඇයි? ඒතකොට නිෂ්පාදකයන්ට මිල වැඩි කරන්න වෙනවා. මිල වැඩි කරනකොට ඉල්ලුම අඩු වෙනවා. දැන් මේක හරි ගැටලුවක් වෙනවා නිෂ්පාදකයන්. ඒ තුළ ඔවුන්ගේ අධෛර්යමත් භාවයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට මූල්‍ය වත්කම් වල වටිනාකම අඩු වෙලා ආයෝජකයෝ අධෛර්යමත් වෙනවා. right? ඒතකොට මේ විදිහට ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඊළඟ තමයි ණය ගන්නන් වාසි ලැබීම සහ ණය දෙන්නන් පාඩු ලැබීම. අපි කතා කරා. ඒතකොට ඔයා ණය දෙන්නේ වැඩි වටිනාකමක් ඇති මුදල්, ඔයාට ණය ගෙවනකොට හම්බෙන්නේ අඩු වටිනාකමක් ඇති මුදල්. ඇයි ඒ මුදලේ වටිනාකම අඩු වෙලා ණය දීම සහ ගෙවීම අතර කාලපරතරය තුල උද්දමනය නිසා. ඒතකොට අපි එදා කතා කරා ඔයා ටොපි 10ක් වටින රුපියලක් ණයට දීලා අවුරුද්දකට පස්සේ ඒ රුපියල ආපහු හම්බ වෙනකොට සමහරක් විට ඔයාට ටොෆි 2යි ගන්න පුළුවන්. එහෙමනම් ඔයාට රුපියලක් දුන්නා රුපියලක් හම්බුණා. නමුත් ඔයා දුන්නේ ටොෆි 10ක් වටින රුපියලක්. දැන් ඔයාට හම්බෙන්නේ ටොෆි 2ක් වටින රුපියලක්. මතක ඇති උදාහරණ. එහෙනම් ණය දෙන්නෝ පාඩු ලබනවා, ණය ගන්නන් ලාභ ලබනවා. මොකද ඔවුන් වැඩි වටිනාකමක් ඇති මුදල් අරගෙන තමන්ගේ වැඩේ කරගෙන අඩු වටිනාකමක් ඇති මුදල් තමයි ණය ගෙවීම හැටියට ගෙවන්නේ. එතකොට උද්දමනය ඉහළ කාලෙක ණය ගැනීම වාසිදායකයි, ණය දීම අධෛර්යමත් වෙනවා. ඊළඟට මේ උද්දමනය නිසා දිනෙන් දින මිල වෙනස් වෙනවා. ඒ අනුව මේ වෙනස් වෙන මිල ගැන ඉගෙනීමට කාලය ශ්‍රමය පිරිවැය වෙනවා. ඕන් හැම වෙලාවෙම මේ මිල වෙනස් වීමත් එක්ක අලුත් කොටේෂන්ස්, අලුත් ප්‍රොජෙක්ෂන්ස් කරන්න වෙනවා. මේ විදිහට ඒ සඳහා විශාල කාලය ශ්‍රමය වැය කිරීමක් සිදු වෙනවා. ඊළඟට ඉතුරුම අධෛර්යමත් වෙනවා. මොකද අපි දන්නවා ඔබ කවදාවත් කැමති නැහැ ඉතිරි කරන්න අගේ අඩු වෙන දෙයක්. ඔයා අගේ අඩු වෙන දේවල් ඉතුරු කරන්නේ අගේ වැඩි වෙන දේවල් තමයි ඉතුරු කරන්න කැමති. ඒතර මිනිස්සු ඉතුරුම අධෛර්යමත් වෙනවා. මිනිස්සු ඒ වෙනුවට මූර්තවත්කම්, ඉඩම්, වාහන, රත්තරන් වගේ දේවල් වලට ආයෝජනය කරන්න පෙළඹෙනවා. ඊළඟට මේ උද්දමනය නිසා ඇතිවන අස්ථාවර භාවය තුල මිනිස්සු දීර්ඝකාලීන ආයෝජන වලට එන්නේ නැහැ. මොකද දීර්ඝකාලීන වල ආයෝජනයට එන්න ඕන් බය වෙනවා, අධෛර්යමත් වෙනවා මේ උද්දමනයෙන් ඇතිවන ආර්ථික පරිහානිය තුල. දැන් අපි කතා කරේ උද්දමනය ගැන. දැන් ඊළඟට අපිට තියෙනවා මේකේ අනිත් පැත්ත. මේකේ අනිත් පැත්ත අවදමනය. right? අවදමනය. මොකද අවදමනය? අවදමනය කියන්නේ මේකේ අනිත් පැත්ත. යම්කිසි කාල පරිච්ඡේදයක් තුල පොදු මිල මට්ටම අඛණ්ඩව පහළ යාම අවදමනයේ ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. මේ අවදමනයත් නිෂ්පාදකයෝ අධෛර්යමත් කරනවා. මොකද ඔවුන්ට ලැබෙන ලාභ ප්‍රමාණය අඩු වෙනවා මිල මට්ටම් ක්‍රමයෙන් පහළ යනකොට. එතකොට මිල මට්ටම් හැම වෙලාවෙම ක්‍රමක්‍රමයෙන් පහළට යනවා නම් ඒ ඔවුන්ට ලැබෙන ලාභාන්තිකය අඩු කරනවා. ඒ ඔවුන් අධෛර්යමත් කරනවා. ඒ නිසා අපි කියනවා අවදමනයත් ආර්ථිකයට සුබ නැහැ. පාලිත පුරෝකතනය කළ හැකි. මම වචන දෙකක් මම කිව්ව ඔබට. පාලිත පුරෝකතනය කළ හැකි සුළු වශයෙන් පවතින උද්දමනය නිෂ්පාදකයෝ ධෛර්යමත් කරනවා. ඒ කියන්නේ ඔබට ඉතාමත් සුළු ලෙස ක්‍රමයෙන් මිල ඉහළ යාමක් නම් දක්නට ලැබෙන්නේ. ඔන්න නිෂ්පාදකයෝ ඒ තුළ ධෛර්යමත් වෙනවා. එතකොට අවදමනයත් ආර්ථිකයට සුබ නැහැ, උද්දමනයත් ආර්ථිකයට සුබ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම පාලිත පුරෝකතනය කළ හැකි මට්ටමේ සුළු වශයෙන් පවතින උද්දමනයක් පවත්වාගෙන යාම තමයි කළ යුත්තේ. අධික උද්දමනය හෝ අවදමනය දෙකම ආර්ථිකයට හානි කරනවා. මේ උද්දමනය ගැන කතා කරද්දී අපිට කියනවා උද්දමනය කියන්නේ මූල්‍ය ප්‍රපංචයක් කියලා. මූල්‍ය ප්‍රපංචය කියන්නේ මූල්‍යමය තත්වයක්. මුදල් හා උද්දමනය අතර සම්බන්ධයක් තියෙනවායි කියලා හඳුනාගත්තා. ඒ අනුව ඒක විශ්ලේෂණය කිරීමට අපිට ෆිෂර් සමීකරණය, එහෙම නැත්නම් විනිමය සමීකරණය, එහෙම නැත්නම් මූල්‍ය ප්‍රමාණවාදී සමීකරණය කියන එක යොදා ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට මේ ෆිෂර් සමීකරණය, එහෙම නැත්නම් විනිමය සමීකරණය, මූල්‍ය ප්‍රමාණවාදී සමීකරණය ගැන අපි බැලුවොත් එහෙම අපිට මේක ඉතා සරලව හඳුන්වන්නට පුළුවන් MV සමානයි PT කියලා. මේක විවිධ විදිහට කියන්න පුළුවන්. අපි හිතමු MV සමානයි PT. එතන මොකද්ද මේ? MV කියන්නේ මොකද්ද? M කියන්නේ මුදල් තොගය, V කියන්නේ සංසරණ ප්‍රවේගය. ඊටාම සරලව ගත්තොත් මුදල් තොගය කොපමණ වාරයක් ආර්ථිකය තුල සංසරණයේ වේද යන්නේ. මුදල් තොගය වැඩි කිරීම එය සංසරණය වෙන ප්‍රමාණය, සංසරණ ප්‍රවේගය.
එතකොට අපි දන්නවා මුදල් මේ ආකාරයට ආර්ථිකය තුළ සංසරණය වෙනවා කියන්නේ ඒ හරහා නිෂ්පාදනය ඇති වෙනවා. එතකොට අපි දන්නවා මුදල් නිෂ්පාදකයෝ අමුද්‍රව්‍ය වලට ගෙවලා අමුද්‍රව්‍ය අරගෙන නිෂ්පාදන හදලා ඒවා වෙළඳාම් කරනවා. එතකොට නැවත මුදල් ඔවුන්ට ලැබෙනවා. මුදල් සංසරණය වෙනවා පුද්ගලයන් අතර. ඒ සංසරණය වීමේදී ගනුදෙනු සිදු වෙනවා. ඒ තුළ නිෂ්පාදනය ඇති වෙනවා. එතකොට මේ PT කියන එක ගත්තොත් අපිට කියන්න පුළුවන් PT කියන මෙහෙම හඳුනනවා මූර්ත නිෂ්පාදනය යුනිට්ස් වලින් යුනිට්ස් ගාන ගත්තොත් මූර්ත නිෂ්පාදනය. ඊළඟට P කියන්නේ පොදු මිල මට්ටම කියලා අපි අරගත්තොත් අපිට හොයාගන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදනයේ රුපියල් අගය. එහෙමනම් දැන් අපි දෙකක් හොයාගත්තා. එකක් තමයි MV, ඒ කියන්නේ මුදල් තොගය කොච්චර පාරක් සංසරණය වෙනවද කියන එක, මුදල් තොගය සහ මුදලේ සංසරණ ප්‍රවේගය නැත්නම් වෙලොසිටි. අනිත් පැත්තේ PT කියන එක අපි හොයාගත්තා මූර්ත නිෂ්පාදනයේ වැඩි කිරීම මිල මට්ටම හෙවත් දළ දේශීය නිෂ්පාදනයේ රුපියල් අගය. එහෙමනම් මේ මූල්‍ය ප්‍රමාණවාදී සමීකරණයේදී අපිට කියනවා මේ මුදල් තොගය සංසරණය වෙන ප්‍රවේගය අරගත්තම මේ දෙක වැඩි කරලා ගත්තම ඒක සමානයි මූර්ත නිෂ්පාදනයේ මිල මට්ටම වැඩි කරන දළ දේශීය නිෂ්පාදනයේ රුපියල් අගයට. සරලව කිව්වොත් මේ මුදල් තොගය කී පාරක් කැරකෙනවද ඒ අනුව ඒක සමානයි මේ නිෂ්පාදනයේ රුපියල් අගය කියන්නේ. මේක තමයි අපිට මෙතෙන්දි කියන්නේ. එහෙමනම් අපිට කියන්න පුළුවන් මෙහෙම දෙයක්. MV සමානයි PT, V සහ T කෙටි කාලයේදී ස්ථාවරයේ සලකන්නේ. කොහොමද එහෙම කියන්නේ? දැන් මේ මුදලේ සංසරණ ප්‍රවේගය. මුදලේ සංසරණ ප්‍රවේගය ඕවර්නයිට් වැඩි වෙන්නේ නැහැ. ඒක කාලයක් යන දෙයක්. මොකද කාලයක් තිස්සේ තමයි ඒක වැඩි කරන්න ඕනේ. right? එතකොට T කියන්නේ මොකද්ද? මූර්ත නිෂ්පාදනය. මේ මූර්ත නිෂ්පාදනයත් අපිට කෙටි කාලිනව වැඩි කරන්න බෑ. එකපාරට ෆැක්ටරි ඕවර්නයිට් ඇරලා එහෙම වැඩි කරන්න බෑ. ඒකට කාලයක් යනවා. එතකොට මේ V කියන එක වෙනස් වෙන්නේ. නැත්නම් මුදලේ සංසරණ ප්‍රවේගය වෙනස් වෙන්නත් යම් කිසි කාලයක් යනවා. මූර්ත නිෂ්පාදනය වෙනස් වෙන්නත් කාලයක් යනවා. එතකොට V සහ T අපි කියනවා කෙටි කාලයේදී ස්ථාවරයි කියලා. V සහ T කෙටි කාලයේදී ස්ථාවර නම් අපිට පේනවා M සමානයි P. එතකොට මේ V කියන එක කෙටි කාලයේදී ස්ථාවරයි. T කියන එක කෙටි කාලයේදී ස්ථාවරයි. එහෙමනම් M සමානයි P. එහෙනම් ඩෙල්ටා M සමානයි ඩෙල්ටා P. ඒ කියන්නේ මොකද්ද? ඩෙල්ටා M කියන්නේ මුදල් තොගයේ වෙනස් වීම සමානයි මිල මට්ටමේ වෙනස් වීම කියලා. එහෙනම් මොකද්ද අපි මේ සමීකරණයෙන් ආයෙ එන්නේ? මුදල් තොගයේ වෙනස් වීම සමානයි මිල මට්ටම් වල වෙනස් වීම. ඩෙල්ටා M සමානයි ඩෙල්ටා P. එහෙමනම් මේකෙන් කියන්නේ මොකක්ද? යම් කිසි වෙලාවක මුදල් තොගය වැඩි කරොත් ඒ හරහා මිල මට්ටම ඉහළ යනවා. යම් කිසි ආකාරයකට මුදල් තොගය අඩු කරොත් මිල මට්ටම අඩු වෙනවා. එහෙමනම් මුදල් තොගය සහ මිල මට්ටම අතර අන්තර් සම්බන්ධතාවයක් පවතිනවා. එහෙමනම් මුදල් තොගය සහ උද්දමනය අතර අන්තර් සම්බන්ධතාවයක් පවතිනවා. මොකද අපි දන්නවා මේ ඩෙල්ටා M කියලා අපි හඳුන්වන්නේ උද්දමනය. මිල මට්ටම වල වෙනස්. එහෙමනම් අපිට කියන්න පුළුවන් මුදල් තොගයේ වෙනස් වීම මිල මට්ටම් වල වෙනස් වීමට බලපාන බව ෆිෂර් සමීකරණය මගින් ඔප්පු කළ හැක. ඒ අනුව උද්දමනය මූල්‍ය ප්‍රපංචයක් ලෙස ප්‍රකාශ කළ හැක. එහෙමනම් ඔබට පේනවා කොහොමද මේ මුදල් වල බලපෑම කියලා. right? දැන් මෙතනදී අපි ගත්තොත් එහෙම අපිට පේනවා මුදලේ සංසරණ ප්‍රවේගය 2019 අවසානයේ 2.04ක් ලෙස පැවතුණා. 2020 අවසාන වෙනකොට එය 1.76ක් ලෙස තමයි අප ආර්ථිකය තුල පැවතුනේ. දැන් ඔබට පොඩි ගාණක් තියෙනවා කරන්න. මම හිතන්නේ දැන් අපිට වෙලා නැහැ. එතකොට මේ ගාණ ඔබට මම කලින් දීලා තියෙනවා. එතකොට මේකේ පිළිතුරු ඔබ ඊළඟ දවසේ හදාගෙන ඉන්න. ඊළඟ දවසේ අපි මුලින්ම මේක සාකච්ඡා කරලා තමයි අනික් පාඩම පටන් ගන්න. හරි. එහෙනම් මේකට උත්තර හදාගෙන එන්න ඕනේ. ඒතර ඔබට උත්තර හදාගෙන ආව මම ඒ උත්තර ටික අහනවා. උත්තර ටික අහලා ඊට පස්සේ අපිට පුළුවන් මේක ඉදිරියට යන්න. එහෙමනම් මම හිතනවා ඔබට මේ අද පාඩම තේරෙන්නේ නැති කියලා. right? දැන් පුළුවන් ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලු අහන්න. right.
පූර්වපාය චේතනාවද ආරක්ෂණ චේතනාව කියන්නේ ඔව්. ආයේ සැටර්ඩේ නැද්ද? සැටර්ඩේ තියෙනවා. ඔව් අසංක කියන්න. හෙලෝ සර්. ඔව් කියන්න සර්. M2B එකේදී එහෙනම් සර් M2B එකේදී ගැලපුම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් කියන එක අදහස් වෙන්නේ මොකක්ද සර්? ගැලපුම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් කියන්නේ අපි තියෙන විදේශ ව්‍යවහාර මුදල් ජනතාවගේ. එතකොට ඒවා අපි එකතු කරනවා ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම ගණනය කිරීමේදී. එහෙම කරද්දී අපි සම්පූර්ණ එක එකතු කරන්නේ නැහැ. ඒකේ යම්කිසි percentage එකක් තමයි ගන්න. උදාහරණයක් විදිහට අපිට පුළුවන් විදේශ ව්‍යවහාර සංචිත අරගෙන ඒ විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය අරගෙන ඒකෙන් 50%ක් එකතු කරන්න. ඒ විදිහට ගැලපුම් කරන ලද ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. සම්පූර්ණ එක එකතු කරන්නේ නැහැ. එතකොට අර PFC account වල තියෙන balance එකද? එහෙමද? ඔව් විදේශ ව්‍යවහාර මුදල් විදේශ ව්‍යවහාර ගිණුම් වල තියෙන මුදල් නේ. Thank you sir. ඕමල්කී එහෙම කියන්නත් පුළුවන් ඔබට. කලින් තිබ්බේ NRFC RFC කියලා. දැන් ඒක තියෙන PFCA BFCA.